ලොකු අවුලක් ගියේ නෑ. ඒ ළමයි නෑ. එහෙම අවුලක් ගියේ නෑ. ඊට මොකක් කරුණාද? මට මතක නෑ. right? සර්ගේ හොස්ටවුල් ගියානේ. පස්සේ අපි අයින් වුණා. ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ ඒක. හොස්ට් එක අයින් වුණේ වෙන මොකුත් නෙමෙයි. මගේ ඉෂුව එකක් වුණා. ලැප් එක ඕෆ් වෙලා. right? ලැප් එක ඕෆ් වෙලා. ලැප් එක ඕෆ් වෙලා. ඉතින් මම මගේ හැමදාම ක්ලාස් වෙන දරුවෙක් නම් හැමදාම මගේ ක්ලාස් වෙන දරුවෙක් නම් එයාලා දන්නවා සාමාන්‍ය ක්ලාස් එක තිබ්බොත් තියෙනවා නැත්තම් නැහැ කියලා මෙසේජ් එකක් දානවා. right? එහෙම ක්ලාස් එක තියෙන ලායි ක්ලාස් නැති කරලා මම හොස් දාලා යන්නේ නැහැ. මට මොකක් හරි ප්‍රශ්නයක් කියලා මගේ ලැප් එක ඕෆ් වෙන්නේ නැති. right? ලැප් එක ඕෆ් වෙච්ච නිසා තමයි මම මේ හොස්ට් එක වෙන කාට හරි යන්න ඇත්තේ. ඊට පස්සේ මොකක් හරි සද්දයක් එන්න ඇති මට මම දන්නේ නැහැ මොකද උනේ කියලා කවුරු කතා කරාද කියලා. ඉතින් අනිත් වෙලම ආයෙ ඉක්මන හොස්ට් එක ආවා මම ලැප් එක ඔන් කරගෙන. right? ඉතින් ඒ නිසා මේ එහෙම කිසිම වෙලාවක ක්ලාස් එක නැති වෙන්නේ නැහැ. මට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ක්ලාස් එක නැතිනම් මම කලින් දැනුවත් කරනවා. දවසකට කලින් හරි උදේ හරි දැනුවත් කරනවා මම. ඒ නිසා කිසිම වෙලාවක පන්තිය මිස් වෙන්නේ නැහැ. right? ඒ නිසා ඩේලි මගේ ළමයි එනවා නම් එයා දන්නවා. සෝ එහෙම ක්ලාස් එකෙම කරන්නේ නැහැ කියලා දන්නවා ළමයි. මට හවස පන්ති කරන්න බැරි නම් ඒත් මං කියන ළමයි මට අද මේ ප්‍රශ්නයක් තියෙනවා මං අද පන්ති කරන්නේ නැහැ කියලා. ඒ මැසේජ් එකක් දානවා මං එහෙම නිකන් කරන්නේ නැහැ. ඊළඟ කතාව තමයි අපි අද සෙකන්ඩ් පේපර් එක ස්ටාර්ට් කරනවා. මම ඒක කලින් කිව්වා. සෙකන්ඩ් පේපර් එක ස්ටාර්ට් කරනවා. මම දන්න විදිහට අපේ පළවෙනි පේපර් එකේ ෆස්ට් වීඩියෝ එක මම දාලා ඉවරයි. මට වීඩියෝස් 3ක් හෝ 2ක් මට දාන්න තියෙනවා. මට පේපර්ස් මට මේ වෙනකන් එක දිගට පේපර් ක්ලාස් එකේ ආව ළමයි චුට්ටක් අතොස්සන්න බලන්න. පොඩ මැසේජ් එකක් දාන්න බලන්න සර් අපි ආවා කියලා. මැසේජ් එකක් දාන්න බලන්න සර් අපි ආවා කියලා. චුට්ටක් කියන්න බලන්න. කියන්න බෑ සර් අපි ආවා දිගටම ආවා ඒ රෙකෝඩ් එක තියන් ඉන්න දවසක ඔයාට කියන්න පුළුවන් මොකද මම පේපර් 30 40ක් කරලා මම අහනවා දරුවනේ මාත් එක්ක එක දිගට දරුවෝ කවුද කියනකොට ඔයාලට ලොකු අභිමානයක් තියෙනවා අපි සර්ත් එක එදා ඉඳන් හිටියා කියලා රයිට් ඉතින් ඒ නිසා ඒ රෙකෝඩ් එක තියාගෙන කඩන්න එපා රයිට් තාව කවුරුත් අද අලුතෙන් ආව සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද? අලුතෙන් සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද? I am a newcomer today. ඉන්නවද ළමයි කියන්න බෑ චුට්ට මැසේජ් එකක් දාන්න බෑ. සර් මම අලුතෙන්. ඉන්නවා. right. ඔන්න ඒ දරුවන්ට අපි group එකේ link එක දානවා. ඔන්න අපි අලුතෙන් ආව දරුවන්ට ඒ class එකේ link එක දානවා. right. ඔන්න අපේ class එකේ දරුවන්ට ඔන්නව link එක දානවා. group link එක දානවා. group link එකකින් ඔයාට class එකට join වෙන්න පුළුවන්. right? මට class එකේ link එක දෙන්න. ඔන්න class එකේ link එක දාලා තියෙනවා. ඒ කියන්නේ group link එක දාලා තියෙනවා. group link එක ඔන්න දාලා තියෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඔය group link එක හරහා අපේ class එකත් එක්ක. right? ඔන්න දාලා තියෙනවා group link එක. ඔයාලට group link එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න මේ විදිහ අදත් සුපුරුදු පරිදි නොකඩවාම ඊළඟ දවසටත් සෙකන්ඩ් පේපර් එකටත් ඔන්න ළමුන් 100 දෙනෙක්ගේ සහභාගීත්වය තියෙනවා. ඉතින් මම මතක ඇති අපේ ක්ලාස් වෙන දරුවන්ට මම කිව්වා ළමයි අපි අවම 100කින් පටන් ගමු බං කියලා. ඉතින් ඒක නැවතත් අලුත් කරා ඔන්න 100 දෙනෙක් නැවතත් ක්ලාස් එකේ ඉඳගත්තා. මේ 10 වසර මේ ඊළඟ අවුරුද්දේ 11 ඉන්න උඹලා 10. ඒතර ඔයාලා තමා ළමයි එකතු කරන් එන්න ඕන අපේ ක්ලාස් එකට. මෙන්න මේ විදිහේ වැඩක් තියෙනවා වරෙන් යන්න. කල්යාණ මිත්‍රෙක් කියන්නේ ඒකයි. බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒකයි. අපි ෂෙයා කරගන්නවා. අපිට හම්බෙන දේවල් ෂෙයා කරගන්නවා ජීවිතේ. වැදගත් දේවල් ෂෙයා කරගන්නවා. කුහක නැහැ. හොඳ දෙයක් හැමෝම ෂෙයා කරනවා. මචං වරෙන් අලුත් ක්ලාස් එකක් තියෙනවා. මේකට ජොයින් වෙලා බලපන් කොහොමද කියලා. අන්න ෂෙයා කරගන්න. අපි මේක කරගන්න ෂෙයා කිරීමක් කරගන්නේ. මගේ දැනුම මම ඔයා එක්ක ෂෙයා කරගන්නවා. මං එක තියාගෙන ඉන්නේ නැහැ. මම ඉගෙනගත්ත දේවල් මම ඔයාලට කියලා දෙනවා. මං ඉගෙනගත්ත රටාවන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒව කරගන්න අපි ෂෙයා කරගන්නවා කරන්නේ. ෂෙයා එකක් කියන්නේ මෙතන. මේ ෂෙයා එක කොයිතරම් දුරට යනවද කියනවා නම් අපි පේපර් 100ක ටාගට් එකක යන්තම් දෙවනි පේපර් එකේ ඉන්නේ. right? එතකොට අලුතෙන් ආව දරුවන්ට මම මතක් කරන්නම්. දරුවනේ අපේ ක්ලාස් දෙක තියෙන්නේ Thursday බ්‍රහස්පතින්දා රෑ 9ටත් Sunday the class is Sunday on 9
on 9 pm onwards. Name indan. Nave indan. Nave indan. ඔන්න දරුවෙක් කියන සර් අපිට 11 වසරේ ලින්ක් එකක් දාන්න කියලා. ඕකේ. මම 11 වසරේ ක්ලාස් එකේ ලින්ක් එකක් දාන්නම්. මට 11 වසරේ ක්ලාස් එකේ ලින්ක් එකක් දාන්න. ඕකේ. right. 11 වසරේ ක්ලාස් එකේ ලින්ක් එකක් දැන් ඔයාට එයි. 10 11 කියලා වෙනසක් නැහැ. 11 වසරේ පේපර් ක්ලාස් එකේ තියෙන දවස්වල මම 10 උන්ටත් දානවා. හරි ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඕකේ. අපි දැන් මේ ඉන්නේ දෙවෙනි පේපර් එකේ. දැන් ඔයාට කියන්න තියෙන වෙති මෙන්න මෙහෙම එකක්. සර් පළවෙනි පාර්ට් එක නම් නියමයට කරා අපි ගියා දැරේ. ඒ පේපර් එක සුපිරි. අපි අහගෙන හිටියා මාරු. එහෙම කිව්වට මතක තියාගන්න ඔයාට ඒ පේපර් එකම හරි කමක් නැහැ. ඒ පේපර් එකම හරි කමක් නැහැ. ඔයාට ආයෙ ගන්න පුළුවන් නම් ආයෙ කරන්න පුළුවන් නම් අන්න එතනයි සාර්ථකත්වයේ තියෙන ඔයාගේ. ඒ නිසා දරුවනේ මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. පේපර් එකක් කරාට පස්සේ මෙතනින් ඔයා මම එක්ක ආයෙ දවසක සතියක් විතර පහුවෙලා ආයෙ ඒ පේපර් එක කරන්න. මේ කියන දේවල් ෆලෝ කරන්න. මොකද එකම පේපර් හරි කමන්නේ බං. ඔයාලා කරන්න හතර පාරට හතර ආකාරයක් මතුවෙන්න පුළුවන්. යකෝ මේ පේපර් එකේ ප්‍රශ්න මෙහෙම කරන්නත් පුළුවන්. මේ පේපර් එකේ ප්‍රශ්න මෙහෙම කරන්නත් පුළුවන්. එක පේපර් එකක් කවදාවත් එකක් කරලා නවත්තන්න එපා. right? මේ පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම free. ඔයාට ඊළඟ අවුරුද්දේ හෙට කියලා එක්සෑම් එක ලියනකම් මේ පේපර් ක්ලාස් එක free. ඔයාට පුළුවන් රිසර්ව් කරගන්න ඩේට් එකක් කිසිම දවසක වෙනස් කරගන්න නැතුව වෙන පන්ති ඕන එකක් දාගන්නilla මේ වෙලාවට පන්තියක් දාගන්න එපා. මං කිසිම වෙලාවක මේ ටයිම් දෙක වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා මේක කන්ෆර්ම් ක්ලාස් එකක්. කිසිම වෙලාවක මේ වෙලාවට බැහැයි කියලා මේ වෙලාවට පස්සේ වෙන වෙලාවක් වෙනස් කරන්න බැරිද කියලා අහන්න එපා. මේ වෙලාව කන්ෆර්මේෂන් කරලා තියෙයි. කන්ෆර්ම් කරලා තියෙයි. right? කෙනෙක් කියනවා සර් මේක වෙනස් කරන්න කවුරු හරි එහෙම කිව්වේ නැහැ කවුරුත්. ඒ නිසා මේ ක්ලාස් එක ස්ටේබල් කරලා තියෙන වෙලාවගේ 11 වසරට යනකම් ඒ නිසා උඹට බෑ අනිත් පන්තිවලට යන්න. ඒ පන්තිවල යනවා නම් ආයේ මේ පන්තිරේ එන්න බෑ. right? මිස් වුණොත් මිස් වුණා. ආයේ කරපුවා කරන්නෙත් නැහැනේ. ඒ නිසා මම ඒකයි කියන්නේ. සතියේ දවස් දෙකක් ෆ්‍රී පේපර් ක්ලාස් එකක් ලංකාවේ වෙන කොහෙවත් මේ තරම් ස්ටාර්ට් එකක් අරගෙන නැහැ කියලා අපි හොඳටම දන්නවා. right? ඒ නිසා ඔයාට මේ හම්බෙලා තියෙන chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඔයා දැනගන්න ඕන. මගෙන් වැඩ ගන්න ඔයා දැනගන්න ඕන. මම පේපර් එක ඩිස්කස් කරනකොට දන්නේ නැති දෙයක් තිබ්බොත් මගෙන් අහන්න ඕනේ. සර් ඔය පේපර් එක මෙහෙම කරන්න බැරිද? මගෙන් අහන්න ඕනේ. සර් ඔය පේපර් එකේ ප්‍රශ්නේ වෙන්න මෙහෙම එනවා සර්. ඒක වැරදිද? මගෙන් අහන්න ඕනේ. ඒතර මම කියලා දෙනවා. ඔයා ගාව සැකයක් තියෙන හින්දානේ අහන්නේ. මම එකින් එකට කියලා දෙනවා. ඒ කියලා දෙන දේවල් ෆලෝ කරන්න ඕන. right? okay. ඊට පස්සේ අද අලුතෙන් ආව දරුවෝ ඉන්නවනේ. මගේ පේපර් ක්ලාස් එකේ ආව දරුවෝ ඉන්නවනේ. ඔයාට හෙට ඉඳන් හවස 5ට හෙට ඉඳන් හවස 5ට මගේ channel එකෙන් right? හෙට ඉඳන් හවස 5ට මගේ channel එකෙන් එක දිගට පළවෙනි පාර්ට් එකේ මම දාලා තියෙන්නේ. දෙවෙනි එක ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ දෙවෙනි පාඩම තුන්වෙනි කොටස ඔක්කොම පිළිවෙලට හෙට හවස 5 ඉඳන් ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන්. ඒක මම ප්‍රීමියර් නැත්නම් ෂෙඩියුල් කරලා දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම ටික එකපාර මේ පිළිවෙලට බලා ගන්න පුළුවන් ඔයාට. පිළිවෙලට බලා ගන්න පුළුවන් මෙන්න මේ channel එකෙන්. මෙන්න මේ මගේ නම සර්ච් කරන්න සුරේෂ් ටී ගමගේ කියලා ගහලා මගේ channel එකේ නම let's talk මගේ channel එකේ නම ඒක සර්ච් කරන්න නැතුව මොකද ඒක සර්ච් කරොත් ඒකේ නෑ මොකද මිලියන් ගාණක් ගියපු views ගියපු channel එකක් තියෙනවා. මගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ. සුරේෂ් ඩී ගමගේ කියලා ගහන්න මගේ channel එක එනවා එතකොට. right? ඒක subscribe කරගන්න. හෙට හරියටම 5 වෙද්දි දඩෝන් ගාලා notification එකේ කලින් paper class එකේ first paper එකේ second session එක කියලා. ඕන් බලපල්ල. right? එච්චරයි. කතා ඇති අපි යනවා paper එකට. ඔයාට මං එදත් කියලා දුන්නා. දැන් paper එක ගෙලින්ම. ඔයාට මතක ඇති මං එදා කියලා දුන්නා. ප්‍රශ්න පත්‍රයක් කරන්න යනකොට හර විෂයන් ගත්තොත් එහෙම ප්‍රධාන විෂයන් ගත්තොත් එහෙම ප්‍රධාන විෂයක් ගත්තොත් එහෙම මේ ප්‍රධාන විෂය අපි හිතමු ගණිතය maths අපි හිතමු science අපි හිතමු සිංහල ඒ වගේම ඉංග්‍රීසි කියලා ගත්තොත් ඔයාලා දන්නවා මේ විෂයන් හැම එකටම ලකුණු හම්බෙන්නේ කීයෙන්ද 200න්
හැබැයි මට කියන්න ඉංග්‍රීසි වලට ලකුණු හම්බ වෙන්නේ කීයෙන්ද? ඉංග්‍රීසි වලට ලකුණු හම්බ වෙන්නේ කීයෙන්ද? කීයෙන්ද ලකුණු හම්බෙන්නේ ඉංග්‍රීසි වලට? ඉංග්‍රීසි වල ලකුණු හම්බෙන්නේ ළමයි කීයෙන්ද? ලකුණු 100න්. ඉංග්‍රීසි අමාරුයි කියන උන්ට. ඉංග්‍රීසි ඒකක් ගන්න බෑ කියන උන්ට. උන්ට හොඳ පාරක් මෙන්න මේක. 200යි 100 ලොකු මේක. සර් 200 කියන එකේ තේරුම සර් දෙකට බෙදෙනවනේ. ඉතින් මං සුද්ධ ලකුණු දෙකක් ගත්තොත් සුද්ධ ලකුණු එකක් එන්න ඕන. බැරි වෙලාවකවත් එකක් තියෙන වෙලාවක ලකුණු බිඳුවයි. ඒක තමයි සරල තේරුම. කොටසක ලකුණු එකක් තිබ්බොත් ලකුණු නෑ ඒකත් නෑ. මහන්සියලා ගත්තාකු ලකුණක් නෑ. හැබැයි ඉංග්‍රීසි වල එහෙම නෑ. ගත්තොත් ගත්තම තමයි. ආයෙ බෙදිලි නෑ. ඒ නිසා මේ විෂය හරි ලේසි. මේ විෂයෙන් ලකුණු ගන්න හරි ලේසි. පාස් වෙන්න ලේසි. AB ගන්න ලේසි. ඒ ලේසි දේවල් තමයි උඹලට කියලා දෙන්නේ. ඒ ලේසි දේවල් කියලා දෙනකොට මෙතන සෙට් එකක් ඉන්න පුළුවන්. මොකක්ද? පැය භාගයක් ඉන්නවා, විනාඩි 20ක් ඉන්නවා යනවා. ඒ කියන්නේ බස් එකක් එනකන් ඉන්නවා අපි ඒක හරි නෑ වගේ. ඒ එහෙම යනවා. ඒ යන සෙට් එකට නෙමෙයි මම මේ උගන්වන්නේ අද. හැමදාම එහෙම තමයි. පන්ති පටන් ගත්ත දා ඉඳලා මම යන සෙට් එක උඩ ගන්නන්නේ. මන් දන්නවා මෙතන එන සෙට් එකම අහගෙන ඉන්න පුළුවන්. මගේ මේ ගොරෑණි කටහඬ අහන් ඉන්න පුළුවන්. පේපර් එක කියන එක අහන් ඉන්න පුළුවන්. පේපර් එකේ මට මෙන්න මේ වගේ සෙටක් වෙයි කියලා බලන් ඉන්න පුළුවන් සෙට් එකක් තමයි මේ වාඩි වෙලා ඉන්නේ. හරි. ඔන්න පේපර් එකේ link එක දාලා තියෙනවා උඹලට මම අපේ දරුවෙක් දාලා තියෙනවා thank you ගිම්මාන් දාලා තියෙනවා ඔන්න පේපර් එකේ link එක දාලා තියෙනවා. ඇයි මෙතන කවුරුත් දන්නේ නැද්ද එතකොට? මෙතන invite කරපු යාළුවා කවුරුත් මේ message එක share කරේ නැද්ද? ඒ message එක කියවන්නේ නැද්ද උඹලා කවදාකවත්? යටට ගිහින් බලපාලා තියෙනවා පේපර් එක. ඔබිට පේන්නේ නැත්නම් බලපාලා ගිහලා පේපර් එක යට තියෙනවා. එකෙකුටවත් දුන්නට එකෙකුටවත් පේපර් එකේ message එක share කරාට එකෙකුටවත් මොලයක් නැන්ද පේපර් එක යට තියෙනවා කියලා බලන්න. ගිහින් බලපල්ලා පේපර් එක යට තියෙනවා link එකේ. මේකෙන් ගිහින් ගනියව් කියලා මේල් එකක් අරගෙන. උඹලා 10 වසරේ ඉඳලා පේපර් එකක් download කරගෙන නා link එකකින්. උඹලා මොකටද IT පන්ති යන්නේ? මොන කේල්මලටද? මැසේජ් එකක් ෂෙයා කරපුවාම ඒක කියවන්න දන්නේ ඉන්නේ උන්. ඒක කියවල එකේ පේපර් එක ගන්න දන්නේ නැහැ. ඉතින් එහෙම උන් තමයි අපි උගන්වන්නේ. 21 වෙන සිය වශයෙන් ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ ඒ වගේ උන්ටද කියලා හිතෙනවා දැන්. ඒ නිසා කරුණා කරලා මැසේජ් එක කියවපල්ලා හරියට. මැසේජ් එක කියවන්නේ උඩ තියෙනවා free නැත්තම් paid group ඒක කියවුවා. මොකද්ද කියලා දන්නේ නැත්නම් ක්ලාස් එක paid ද free ද කියලා කියවුවා. paid එකේ උන් paid එකට එනවා free එකේ නම් free එකට එනවා ක්ලාස් එක බෙදාගෙන එනවා. right ඒක ප්‍රශ්නයක් නෑ. බලනවා ඉංග්‍රීසිද ගණන්ද කියලා. ගණන් නම් එන්නේ ඉංග්‍රීසි නම් එන්නේ විද්‍යාව නම් එන්නේ අර අවසාන ටික කියවන්නේ පේපර් එක පහළ link එකෙන් ගන්න. ඊළඟ සැරේ මම දාන්නේ නැහැ පේපර් එකට බලලා. වැඩක් නැහැ නේද දැන් මට? කොච්චර දැම්මත් වැඩක් නැහැ. link එකක දානවා පහලින් download කරගන්න කියලා. මිලෝ වැඩකට නැහැ. මෙතෙන් වෙලා නම් සර් පේපර් එක නැන්ද පේපර් හරියට මැසේජ් එක කියවුවා නම් link එක යෝපිකා මැසේජ් එකනේ යවන්නේ. මැසේජ් එකනේ forward කරන්නේ. බලපල්ල ඒක යට තියෙනවා පේපර් එක. ගින් ගනින්න පේපර් එක. මහලුකු දෙයක් නෙමෙයි ඕක. 10 වසරේ ළමයි කොපි දැන් 10 නෙමෙයි 11. ඒ උන්ට පේපර් එකක් ගන්න බෑද මැසේජ් එක බලලා? පුළුවන්. කරන්න දන්නේ. උහේ කම්මැලිකමට link එක ටච් කරා උහේ බලන් ඉන්නවා. කියන එකක් දිහා. සිහියෙන් ඉන්න ඕන. සම්මා සති කියන්නේ ඒකට. ඒවත් කියලා දෙන්නලා තියෙනවා. හරි. කතාව ඕනේ නැහැ. පළවෙනි පාර්ට් එකට ලකුණු වෙන්නේ 40න් උඹලට. දෙවෙනි එකට දෙන්නේ 60න්. මම එදා මේව ගැන කතා කරා. පළවෙනි පාර්ට් එකට තියෙනවා ප්‍රශ්න 8ක්, ලකුණු හම්බ වෙනවා 5ක්, 8 වර 5 40යි, ලකුණු 40න් දෙන්නේ. මේකෙන් අනිවාර්යෙන් ඔයා 30ට එහා ගත්තොත් සෝ 35ට එහා ගත්තොත් උඹට නිකම් S එකක් ඇවිල්ලා. දෙවෙනි පේපර් එක ලියන්නෙත් නැතුව උඹ ඉංග්‍රීසි පාස්. එච්චරයි වෙන කතාවනේ නෑ ඉතින්ට ආයේ. දෙවෙනි පේපර් එක දකින්නේ නැතුව පළවෙනි පේපර් එක විතරක් ක්ලියර් 35ක් ගත්තොත් අනිවාර්යෙන් උඹට S එකක් එනවා. ඒක පාස් උඹ. ඉංග්‍රීසි පාස් සමත්. ඒතර අපි දෙවෙනි පේපර් එක කරන්න ඕනේ නැද්ද? කරපන්. දෙවෙනි පේපර් එක කරා. ලකුණු ගනින්. B වලට යමන්. A වලට යමන්.
ඒ 9ක් දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. සෝක හරි ලේසිද? ලේසි නෑ. මේ ලෝකේ කිසිම දෙයක් ලේසි නෑ. සෝ ඉතින් අපිට ලේසි. ඒ ලේසි වෙලා තියෙන්නේ උඹලා ඒකම කරලා එක දිගට. ඒ ලේසි වෙලා තියෙන්නේ උඹලා එක දිගට කරලා. මං කියන එක දිගට ෆලෝ කරලා. මෙතන ඉන්නව නම් පේපර් දෙකක් තුනක් කරලා අම්මෝ ඉංග්‍රීසි අමාරුයි. පට්ට ඔය යකා බුල ගැහුවට මෙහෙම කෑ ගැහුවට මෙහෙම. ඉඳලා බලන්න. පේපර් එකක් දෙකක් කරා කියලා මේ රහත් වෙන්නේ නෑ පේපර් එක ඇතුලේ. බලන්න ඕන ටිකක් දෙකක් කරලා. පළවෙනි පේපර් එක කරන්නේ මේ දෙවෙනි එකේ තියෙන්නේ. දෙවෙනි එකේ නෙමෙයි තුන්වෙනි පේපර් එකේ තියෙන්නේ. තුන්වෙනි එක නෙමෙයි 99 වෙනි පේපර් එකේ තියෙන්නේ. ඒක හාත්පසින්ම වෙනස්. සරල නෑ. සංකීර්ණයි. සරල දේවල් උගන්වන්නේ නෑ හැම වෙලෙම. සරල දේ තමයි මේ දවස්වල උගන්වන්නේ. ඉස්සරහට නම් සංකීර්ණ දේවල්. දැන් ඉතහම මෙහෙම මමත් අර වෙන කට්ටිය වගේ බායිලා කියා කුණු හරප කියා මෙතන පන්තිය කරන් යනවා. දැන් ඒකට ජොලි පිරිසක් ඉන්න පුළුවන්. ඒ ආතල් එක ගන්න පිරිසක් ඉන්න පුළුවන්. නමුත් ඔයා හිතන්න මම කරනවා ලේසි ප්‍රශ්න. මම කරනවා ලේසි ප්‍රශ්න. රයිට්? ඒකෙක් දැන් මේ බැනුම් අස්ස එකෙක් දානවා. ඒ වුණාස අපිට සර් ඒකක් කරන්න දෙනවා. බලපන් කොන්ෆිඩන්ස් එක. බලහන් කොන්ෆිඩන්ස් එක. කෙල්ලේ මැසේජ් එකක් දානවා. සර් අපි උනාට සර්ට ඒකක් කරන් දෙනවා කියලා. බලහන් කොන්ෆිඩන්ස් එක. මම මෙච්චර බැනලත් මම මෙච්චර දේවල් කියලා කියන මොකද ඒ වුණාට අපි සර්ට ඒකක් කරන් දෙනවා. බලහන් කොන්ෆිඩන්ස් එක. ඒකයි මම කියන්නේ. රයිට්? තේරුණාද? මම එවරිවන් අයින් කරනවා. මම එවරිවන් දාලා තියෙන්නේ මම. දාන මැසේජ් එක ඩිරෙක්ට් දාපල්ලා. මං ගැන කියනවා 1000ල්ලා මැසේජ් එකේ. ළමයි බලයි අලුතෙන් ආවේ උන්. මේ තරහකට නෙමෙයි මේ කිය මේ මං උගන්න විදිය. මන්ට මේ අනේ මගේ දරුවෝ ඔයා තමයි මේ රටේ වාසනාව. ඔයා තමා මල. මේ රටේ හෙට දවස බාර ගන්න ඉන්න කොරෝනා වෙල හින්දා තැලිලා පොඩි වෙලා නේද අනේ අපේ ඉතින් ඔයාලා ගෙදර ඉඳලා නේද ඉතින් එහෙම කියලා දාන මැසේජ් එකක් එවරිවන් දාපල්ලා අනිත් උන්ටත් පේන්නත් එක්ක. එහෙම කියලා ඒ මල් වගේ හදපු කාලේ ඉවරයි දැන්. ඒ හුරතල් කරන්න ඕන තැන මම හුරතල් කරනවා. රයිට්? හුරතල් කරන්න තැන හුරතල් කරනවා. රයිට්? නමුත් එහෙම හැම වෙලේම කරන්නේ නැහැ. එතකොට ගණන් ගන්න. ඒක වෙන්නේ නැහැ එතකොට. දැන් මම කියලා දුන්න හැමදාම මේ ලින්ක් එක දැම්මට පස්සේ ගිහින් ඒ පේපර් එක ඩවුන්ලෝඩ් කරගනින්න. ඒ පේපර් එක කලින් කරලා තියාගනින්න. මම උගන්වනකොට උඹේ එව්වත් එක්ක මගේවත් එක්ක ටැලි වෙනවද කියලා බලහන්. ඔයා කරපු එකත් එක්ක උත්තර ටිකයි මම කරන උත්තර ටිකත් එක්ක ටයිම් එකේ බැලන්ස් එකක් තියෙනවද කියලා බලහන්. ඔයා කරන එක මං කරනවා ටයිම් එක වැඩි නම් ඒක නවත්තහන්. මගේ ටයිම් එකට කරහන් පුරුදු වෙනවා. ටයිම් එකත් එක්කනේ අවුල තියෙන්නේ. සර් කාලේ මදි පේපර් එක කරන්න. රයිට්? කාලේ මදි. කාලේ නෑ අනේ දෙවෙනි පේපර් එක කරන්න කාලේ මදි නෑ. තොපි කාලේ මැනේජ් කරන්න දන්නේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ. පස්ස කහනවා එසේ දුන්නාම. ඇයි කරුණු නෑනේ. කරුණ නැතුව කොහොමද එසේස් ලියන්නේ? රිපෝට් ඩිස්ප්ලේ දුන්නාම වෙන කෙහෙල් මල් ලියන. බාර් චාට් දුන්නාම ලියන්න දන්නේ නැහැ. උඩ බලන් ඉන්න. ඒ නිසා ලේසි දේවල් අපි කරනවා නැත්තේ නෑ. ඔය ඉන්නේ උන් දන්නවා. වට්ට ලේසියව කරනවා අපි ක්ලාස් එකේ. ආය මොනවද ඉතින් ආය පට්ට ලේසියව කරනවා. ක්ලාස් එකේ පට්ට ලේසියව කරනවා. හැබැයි කවදාවත් ලේසිවම යන්නේ නැහැ බෝඩ්පේ. ළමයි මේක තමයි අපේ සුන්දර ලෝකය. මේ තමයි ඉංග්‍රීසි කියන්නේ. මේක මොන බයිලානේ. ලේසි එකක් කරලා අනිවාර්යෙන් ඩිෆිකල්ට් එකක් කරන්නම වෙනවා. අනිවා කරනවා. අමාරු එකක් කරනවා. ඇයි ඒස උඹට ලේසි එකක් ආවොත් ලේසි එකක් ආවොත් එල ගොඩ. හැබැයි මට කියහන් ඩිෆිකල්ට් එකක් ආවොත් මොකද වෙන්නේ? අපේ මැරලෙන කිරියම් වලටත් එක්ක බහිනවා. අපේ කිරියම් වලට එක්ක බහිනවා. ඕක කරේ මෙහෙමයි ලේසි ටික විතරයි. අපිට ඉංග්‍රීසි මෙච්චරක් ලේසි කිව්වා. දැන් බලපංකො පේපර් එක අමාරුයි අම්මට සිරි ඊට පස්සේ. ඒ නිසා කතන්දර නෑ. පේපර් එක නම් පේපර් එක එච්චරයි. රයිට්? ඒ නිසා තියරි නෑ. වෙන කතන්දර නෑ මෙතන. පේපර් එක විතරයි. ලේසි නම් ලේසි, අමාරු නම් අමාරු. ඔච්චර තමයි ඉතින්. රයිට්? අපි යනවා පේපර් එකට. පේපර් එකේ පළවෙනි එකේ පැයක් දෙනවා උඹට පේපර් එක කරන්න. ටයිම් එක මැනේජ් කරගන්න ඕන. 60 බෙදීම 8
7.5 කියන්නේ පැය විනාඩි චුට්ටක් 7:00ක් විතර තමයි එක ප්‍රශ්නයක් කරන්න වෙන්නේ. ඕකෙදි ප්‍රශ්නේ කියවන්න ඕන, උත්තර දාන්න ඕන, හිතන්න ඕන, එහා පැත්තක දිහා බලන්න ඕන ඉවරද කියලා. උඹලා ඔක්කොම කරනවා විනාඩි 7:00 ඇතුලේ. ඒ නිසා පේපර් එකක් කරනවා කියන එක අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉංග්‍රීසි වලට BA එකක් ගන්න බැරි වුණොත් අපිටත් එක්ක බයිනවා. ඕක මෙහෙමයි කිව්වේ අපිට බැරි වුණා කියලා ඉවරලා. උඹලාගෙන හැකියාව කියන්නේ. ඒ නිසා ටයිම් එක මැනේජ් කරගන්න ඕන. රයිට්? ටයිම් එක මැනේජ් කරගන්න ඕන. හරියට පේපර් එකට උත්තර ලියන්න ඕන. ඒ නිසා කම්මැලි වෙන්නේ නැතුව කියන ප්‍රශ්නේ අහගෙන ඉඳගෙන මොකද්ද මේ කරන්න කියලා බලාගෙන මාත් එක්ක පේපර් එකට යමන් ඉවර වෙනකන්. නැත්තම් මූසලකමට මොකද වෙන්නේ? එක යනවා. යන්නේ උන් ඉන්නවනම් දැම්ම යමල්ලා පේපර් එක පටන් ගත්තට පස්සේ යන්න එපා. මොකද උන් ගිහින් කියන්නේ මොකද්ද? අපෝ ඒ ක්ලාස් එක තේරෙන්නේ නැහැ. තේරෙන්න ඉන්න එපා ඉවර වෙනකන්. ප්‍රශ්නේ පටන් ගත්තාම අම්මෝ ඒක බෑ යනවා. ඒක බැරි නම් ඉඳලා අහගෙන ඉන්න ඕන. නැත්තම් මොකද කරන්නේ උන්? ඉඳලා තේරෙන්නේ නැත්තම් යනවා. ගිහින් තැන් වල කියනවා. "ඒ සර්ගේ අමාරුයි මට. කරන්න බෑ." දන්නේ කොහොමද? right? යකෝ තේරෙන්න නම් අහන් ඉන්න එපා. ලේසියව හැම එකම කරනවා. අමාරුව හැම එකම කරන්නේ නැහැ. අමාරුව කරන විදි තියෙනවා. ක්‍රම තියෙනවා. ඒකට අහන් ඉන්න ඕන. ඒකට ලීව් වෙලා ගිහින් බෑනේ. දැන් මෙතන ඉන්න කවුන්ට් එක අර නෝට් එක ලේ දියානවා එක. ඇයි නෝට් අපි ලියන්නේ නැහනේ. යකෝ නෝට් එකක් ලියන්නේ නැතිනම් අහන් ඉන්න ඕන. බලන් ඉන්න ඕන දන්නේ නැත්තම්. එච්චරයි කතාව. වෙන මුකුත් කියන්නේ නැහැ. ඒ හින්දා අහන් ඉඳහම් පේපර් එක කොහොමද කරන්න කියලා පේපර් එක දානවා මෙන්න මේ විදිහට. හරි. ඔන්න පේපර් එකේ කතන්දරේ දිනනවා උඹලට දාලා. right? ඔන්න පේපර් එක තියෙනවා හොඳට බලන් ඉඳහලා පේපර් එක. ප්‍රශ්න තියෙන නිසා එක හරක් ඇවිල්ලා මෙතන බෙටි දාන හින්දා මම මයික් එක ඔන් කරන්නේ නැහැ. ඒතර බෙටි වල සද්දෙයි උන්ගේ ඒ අදාළ ගඳ එනවා මේ ක්ලාස් එකට. ඒ නිසා මට මගේ රිද්ම් එකට යන්න බැරි නිසා මම කිසිම වෙලාවක් මත මම මයික් එක ඔන් කරන්නේ නැහැ. right? ඒ නිසා උඹලා මැසේජ් එකක් දාපලා කියන්න තියෙන දේ එක්තරා හරක් විසින් කරන දෙයක් හින්දා මට මයික් එක ඔන් කරන්න බෑ. ඒ මොනොත් මට මලපයින්. right? ඒ නිසා හොඳට අහන් ඉතහන් මොකද්ද මේ කියන්නේ කියලා දැන් මැසේජ් දාන එක නවත්තපන් චුට්ටක්. දැන් මාත් එක ප්‍රශ්නෙට යමන් ගියාට පස්සේ කියපන් උඹලට මේක තේරුණාද නැද්ද කියලා. එච්චරයි මට කියන්න ඕන. මේ කරන විදිය තේරුණාද නැද්ද? වෙන කතන්දර නැහැ. ප්‍රශ්නේ තේරුණාද නැද්ද? තේරුණ නැත්තේ කොතනද? තේරුණා නම් නියමයිද? එළද? සුපිරිද? ඒක දාවන්. දැන් බලන් හිටාම් ප්‍රශ්නේ කරන හැටි. දැන් මුලින්ම අපි කරන්නේ හැමදාම පේපර් එකක් කරනකොට ප්‍රශ්නේ කියවන්නේ නැහැ. උත්තර තියෙනවා වරහන් ඇතුලේ ඒක දානවා. ගෙදර ගිහින් ආවට පස්සේ ආනවා පේපර් එක ලිව්වද? එළ සුපිරි දුන්න ඇට්ටි හැලෙන් දීලා තිනවා රෙද්ද ඇට්ටි හැලෙන්. පේපර් එකක දුන්නාම ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න ඕන. ඒ ටික බලහම් මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් පේපර් එකක කවුරුත් අන්ඩර්ලයින් කරන්න තිබ්බට ප්‍රශ්නේ ඇතුලේ කියවන් යනකොට අමතක වෙනවා. ඇයි ලේසි එකක් ආව ගමන් ලියනවා. ඒ නිසා සිහියෙන් ඉතහන්. මම අර පටන් ගද්දිම කිව්වේ සම්මා සති කියලා. නිවැරදි සිහිය ලබාගෙන කටයුතු කරන්න ඕන. දැන් යනවා. Complete the following responses uttered by some students about their leisure time activities. පල්ලෙහ තියෙන උන්ගේ leisure time activities ගැන එක එක විකාර දාලා තියෙනවලු. Write the correct letter. underline කරගනින් paper එක ගත්තේ උන් ඉන්නවනම් write the correct word කියලා. මේවා තමයි ඕනේ. ප්‍රශ්න පත්‍රයක කරන්න ඕනේ. ඒත් උඹලා කරන්නේ නැති දේවල් තමයි උතන තියෙන්නේ. Selecting from the list here. One has done for you. පළවෙනි එක ඔන්න ඔයාට කරලාලු. right මම චුට්ටක් zoom කරා. right ඔන්න සවිනි දසුන් වින්දයා දමිත් වීනා ෂේන් කියලා සෙට් එකක් ඉන්නවා උඹලා වගේ. right අපි යනවා දැන් participate classical dramas important designing කියලා තියෙනවා. දැන් සර් මේක කරන්න දන්නේ නැහනේ. දන්නේ නැත්තම් කටවහන් ආන් හිටපන්. ඊට පස්සේ ඊළඟට දෙන පේපර් එක කරහන්. සවිනි දැන් කියවන් යනවා. ඕන ප්‍රශ්නයක් කියවන් යමන් ඉස්සර. I like to collect stamps. So I have a collection of local and
foreign stamps බලහන් අයින් කරලා තියෙනවද කියලා පේපර් එකේ ප්‍රශ්නේ අයින් කරලා නැත්නම් අයින් කරගන්න ඕන. අලුත් විදිය තමයි අයින් කරන්නේ නැහැ. අයින් කරලාද? ඔව්. Dramas are interesting. දසුන් කියනවා. I have acted in many comics. Comics. දන්නේ නැහැ. ඔහොම තියෙනවා. My hobby is blank. Birthday cards. I can sell them and earn money. දන්නේ සර් දැන් අපි ඔගේ වචන මතක තියන් ඉන්න ඕනද? සර් අපි වාක්‍ය රටා දන්නවද? ඔයාලා දන්නවද? ඉතින් දන්නේ නැහනේ. දන්නේ නැත්තම් දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. එච්චරයි කතාව. I am interested in martial arts. I blank workshop on wushu. blank එකක් නේ. දන්නේ. ඒ වචන දන්නේ මම අහන්නත් එපා එච්චරයි. I prefer to play violin because I like blank music. දන්නේ නැහැ. English is really blank for me. So I follow an English course. Then මෙතන උඹට දීලා තියෙනවා blanks fill කරන්න කියලා. හරි ලේසියිනේ. හරි ලේසියිනේ. දන්නේ නැහැ. blanks fill කරන්න තියෙන වෙලාවක ඔතන මොනවද දීලා තියෙන්නේ? sentences. sentences. දැන් සමහරවම් බලන වෙති යකෝ මේ පේපර් එක කරන්න තු මොනවද මේ ලියන විකාර කියලා. පේපර් එකේ මෙහෙම විකාර ලියන්න තමයි ඔබට ඊළඟව ලියා ගන්න පුළුවන්. බලන් හිටම් ප්‍රශ්න කරන හැටි කතා නැතුව. අනිත් අය වගේ පේපර් එකේ මාක් ස්කීම් එක අතේ හංගගෙන ඉස්සරහින් තියාගෙන දීවනම් හරි ඒ කතන්දර නෑ. අවුරුදු 2ක් 3ක් 4ක් විතර පේපර් ක්ලාස් කරනවා කිසිම දවසක මාක් ස්කීම් එක අතේ කොටාගෙන නෑ මම. ඉන්නේ උන්ගෙන් අහපන් මම මාක් ස්කීම් එක අතේ තියගෙන දැකලා තියනවද කියලා. ඉන්නේ උන් දැන් කියයි කවදාවත් මාක් ස්කීම් එක අතේ තියනවද කියලා මගේ. sentences හැදිලා තියෙන්නේ කොහමද? word order එකකින්. word order එකට. සර් අපි word order කියන එක දන්නේ නෑනේ. දන්නේ නැත්නම් අහගන්න මොකද්ද word order කියන්නේ කියලා. word order එක කියන්නේ මොකක්ද? English වල වාක්‍යයක් ලියන structure එක මොකක්ද? සරලවම කර්තෘට එකතු කරනවා verb එක ඊට පස්සේ object එක මෙන්න මේ සරල structure එක තමයි ඔතන දීලා තියෙන්නේ word order එක කියලා. සර් ඒකයි සර් මේකයි right මේකයි ඒකයි මේකයි මේකයි අතර තියෙන සර් ප්‍රශ්නේ මොකද්ද? මේකයි මේකයි හැදිලා තියෙන්නේ මේකෙන් මොකෙන්ද? word order එකෙන් තමයි sentences හැදිලා තියෙන්නේ. so ඒක paper එක link වෙන්නේ කොහමද? ඒක link වෙන්නේ වෙන්න මෙහෙම. ළමයි ඔය දීලා තියෙන තැන්වල තියෙන blanks අස්සේ බලහන් මෙන්න මේ word order එකට අදාළ මොකක් හරි ඇති. එක්ක verb එකක්, එක්ක noun එකක්, එක්ක verb එකක් ing කරලා, එක්ක be verb එකක් නෑ, එක්ක noun එකක්, එක්ක adverb එකක්, එක්ක adjective එකක් හරි මොකක් හරි නෑ. දැන් මේකයි අපි හොයන්න ඕන. මේකයි අපි හොයන්න ඕන. උදාහරණයක් කියලා දෙන්න බැරිද? කියලා දෙන්නම් මං. කියලා දෙන්නම්. word order එක. ඉන්නේ උන් දන්නවා. මගේ පන්ති ආපු පිස්සු ටික දන්නවා මොකද්ද මේ තියෙන්නේ කියලා. උන්ට පිස්සු වින්දයි ඔහම මහරය නැගිටගෙන පැය 7-8 සෙමිනා වලට එන්නේ. ඔන්න බලන්න. she my best friend කියලා දානවා. දැන් ඔයාට කියනවා මෙතෙන්ට එන උත්තරේ හොයන්නලු. එතෙන්ට එන උත්තරේ හොයන්නලු. දැන් ඔයා හරියටම දන්නවා මෙතෙන්ට එන උත්තරේ මොකද්ද කියලා. මොකද්ද උත්තරේ? මොකද්ද උත්තරේ? මෙතෙන්ට එන උත්තරේ මොකද්ද කියලා අහුවොත් මම දැන් අහනවා what's the answer for this kind of a question? මේ වගේ ප්‍රශ්නයකට මෙතෙන්ට එන උත්තරේ මොකද්ද? දැන් everyone දාලා තියෙන උන් පේනවා උන් දානවා දඩ බඩ ගාලා answers එවනවා විනාඩියකට 25ක් 30ක් විතර. ඒක මම everyone දාන්න කිව්වේ. දැන් මෙතන තියෙන issue එක වැරද්ද තමයි මොකද්ද? ඔයා දාන්නේ උත්තරේ මගේ යාළුවෙක් වෙලා හිටියා. මගේ යාළුවෙක් එයා
සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ප්‍රසන්ට් එකෙන්නේ. දැන් මම අහනවා ඔයාගෙන් හැම එකම උත්තරේ දාන්න පුළුවන්. හැම එකම උත්තරේ දාන්න පුළුවන්. හරි දක්ෂයි අපි ඒකට. හැමදාම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්නේ උත්තරේ මේවා. වැඩක් නෑ. වැඩක් නෑ. ඇයි? දැන් මේක එක ප්‍රශ්නයකට විතරයි. ස්පෙસિෆික් වෙලා තියෙන්නේ ඊස් එක මේ ප්‍රශ්නෙට විතරයි. අපි කරන්න ඕන මේ වගේ ප්‍රශ්න ඉදිරියේදී ආවොත් කොහොමද කරන්න කියන එක හුරු කරගන්න එක. මට ඕනනම් පුළුවන් ඔය ප්‍රශ්නෙට උත්තර ටික ළමයි දාගෙන ඉන්න කියලා කියාගෙන යන්න. මෙලෝ රහකට නෑ. වැඩකට නෑ. මගේ කවුන්ට් එකේ එයි. පේපර් කවුන්ට් එකේ එයි. මගේ YouTube එකේ වීඩියෝස් ටිකක් තව වැඩි වෙයි. වොච් අවර්ස් ටිකක් එයි. සල්ලි ටිකක් එයි. වැඩක් නෑ. ඇයි? උඹලට මුකුත් ගිහින් නෑනේ ඒකේ. දැන් සමහරවුන් මොකද්ද මේ එන්නේ කියලා දාලා තියෙනවා බයිනිද්දි. මේ වාගේ වාක්‍යයක් ආවම ළමයි අපි බලන්න ඕනේ බං මේ ඊස් එක මොකක්ද? ඊස් කියන එක මොකක්ද? මේ වගේ තැනකට මෙහෙම එකක් ආවොත් මොකක්ද මේ කිය? දැන් මට කියන් මෙතෙන්ට එන්න ඕනේ මොකක්ද? මෙතෙන්ට එන්න ඕනේ ළමයි මෙයා තමයි සබ්ජෙක්ට්. මෙයා තමයි අපි කතා කරන ඔබ්ජෙක්ට්. එහෙනම් මෙතන verb එකක් හරි be verb එකක් හරි නෑ. ඔයා දන්නවා is කියන්නේ මොකක්ද? be verb එකක්. auxiliary verb එකක්. අන්න be verb එකක අඩුව තමයි අපිට දැනිලා තියෙන්නේ. අපිට දැනිලා තියෙන්නේ ඒකක්. ඔන්න ප්‍රශ්නේ කරන එක ක්‍රමයක්. ඔයා කියවයි යද්දී අඩුපාඩුව බලනවා. යකෝ මෙතෙන්ට එන්න ඕන verb එකක් නේ. මෙතෙන්ට noun එකක්. object එකක්. අර උඩින් බලනවා චෙක් කරලා එහෙමද ඒ විදිහට ගණන් කරලා ඒ විදිහට අපි බලලා උත්තරේ ගන්නවා. කිසිම වෙලාවක word order එකෙන් පිට හිතන්න යන්න එපා. එහෙම වුණොත් ළමයි ඔයයි මමයි කරන අවසාන පේපර් එක වෙනවා ඒක. ඇයි එතනින් එහාට පේපර් කරන්න බෑ. ඇයි order එක දන්නේ නැහනේ. පේපර් එකක් ගත්තොත් ඒකට විතරයි උත්තරේ. මට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මේ ලොකු පුටුවක් තියෙනවා. ෆෑන් එකක් තියෙනවා. කකුලක් උඩින් කකුලක් දාගෙන උඹලට කියනවා පේපර් ළමයි මේකට උත්තරේ මේක. මෙලෝ රහකට නෑ. මගේ පේපර් කවුන්ට් එක වැඩි වෙයි වැඩක්. දැන් එහෙනම් අපි යනවා ඕකේ තියෙන ප්‍රශ්න ටික කරන්න. සර් තව ක්‍රම නැද්ද? ලේසි යවුවා තියෙනවා. ඔයා වාක්‍ය කියවගෙන යනකොට ඔය වාක්‍යයේ සමහර වචන මේ උඩ එකත් එක්ක ගැලපෙනවා බං. ඒක මාර එකක්. අර පේපර් එක හදලා දෙන්නේ මෝඩයන් ටිකක්. හිතපල්ල එහෙම. එහෙම හිතාලා මොකුත් කරන්නේ නැහැ උඹලට. පේපර් එක කියමන් යද්දි බං අර තියෙන වචන හරියෙන් අපි දන්න තැන දෙකක් තුනකින් යකෝ උඩ වචනේ මැච් වෙනවනේ මේකට. අපි වචනේ තේරුම දන්නේ නැති වුණත් ඒක මැච් වෙනවා කියලා පේනවා හැබැයි පේනවා. දැන් ස්වීට් කියලා තියෙනවා රස. උඩ තියෙනවා චොකලට් කියලා. යකෝ චොකලට් රසයිනේ මැච් කරාම. ඒ වගේ දෙකක් තිබ්බොත් ඒ දෙකෙන් බලහන් ගැලපෙන දෙක මොකද්ද කියලා වඩාත් කම්පෙයාර් කරගන්න ඕන තරම් chances තියෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? අපි ඒකට කියනවා ළමයි keywords කියලා. keywords කියලා කියනවා. key එකක් යතුරක්. ප්‍රශ්නේ ලොක් එක අරගන්න යතුරක්. දැන් අපි යන්. බලන් කියවලා. දැන් උඹලා සට ගාලා උත්තර දානවා මම දන්නවා. පළවෙනි එක අපි යනවා 3 4 මැද්දෙන් යම් බං. පළවෙනි එකෙන් පටන් ගන්න ඕනේ නෑ බං. ඇයි? උඹලා දැක්ක ගමන් දකින්නේ පළවෙනි එක. ඒ කියන්නේ දෙවෙනි ස්ථාන. ඕකට අර උත්තර ඔක්කොම එනවා කියලා හිතයි. අඩේ ඇත්තනේ අප්පා. ඔක්කොම උත්තර ටික මැච් වෙනවා නේද? ආන් ඒ හින්දා පළවෙනි එක කරන්න යන්න එපා. මැද්දෙන් කරන්න යම් බං. අපි මෙන්න මේ විදිහට මම ගන්නවා තුන්වෙනි එක පට්ට ලේසි. මං ආන්නේ මෙච්චරයි. උත්තරේ නෙමෙයි. උත්තරේ එපා. My hobby is birthday cards. My hobby කියන්නේ subject. Birthday card කියන්නේ object. එහෙනම් මැද්දේ නැත්තේ මොකක්ද? ඔය තියෙන උත්තරේ නෙමෙයි මට ඕනේ. ඒක ඕන එකෙක් දානවා. මට ඕනේ ඒක නෙමෙයි. අර word order එකේ මොකක්ද? ඇයි මං එහෙම අහන්නේ? ඔය වගේ ප්‍රශ්නයක් ආය වෙන මොන ලෝකෙන් හරි ආවොත් මට බයයි.
ලකුණු අඩු වෙයි කියලා මට බයයි. මොකද එහෙනම් එන්න ඕන. verb එකක් එන්නත් ඕනේ කොහොම තියලාද? verb එකක් එන්නත් ඕන කොහොම කරලාද? ing දාලා එන්න ඕන එක්කෝ ing දාලා එන්න ඕන. එහෙනම් බලනවා දැන්. මෙතන අනුව my hobby is what's the answer? What's the answer? අන්න ඕන් දැන් උත්තරේ දියල්ලා. designing දැන් කෙනෙක් හිතන්න පුළුවන් සර් දැන් ඔය words ටික දන්නේ නැත්නම් සර් එතකොට අර word එකේ සර් format එක දන්නවනම් අපිට සර් දාන්න පුළුවන් ing එනවා කියලා දන්නවනම් is එක පස්සට තියෙන එකම verb එකත් ඒක නම් හත් දෙයියනේ ඒකනේ බං උත්තරේ. ඒකයි උත්තරේ. එහෙමයි හොයන්නේ. යනවා ඊළඟ එකට. යනවා ඊළඟ එකට. මම ගන්නවා 4. sorry 5ට යනවා 5. I prefer to play violin because I like music. දැන් ඔයාට තේරෙන්න ඕන සංගීතය පැත්තෙන් තියෙන වචනයක්. සංගීතය සම්බන්ධයෙන් උඹ ප්ලේ කියන එක දන්නේ නැත්නම් ඔයා මියුසික් කියන එක දන්නවා සාමාන්‍යයෙන් ඕනෙකට ඇහිලා තියෙනවා. එහෙනම් මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? I like මොන මියුසික්ද? I like music. ඒක ගැලපෙනවා. හැබැයි මොන මියුසික්ද? මියුසික් කියන එක විශේෂණය කරලා නාම පදයක් විශේෂණය කරලා මොන මියුසික්ද? අන්න ඇඩ්ජෙක්ටිව් එකක් එනවා. ඇඩ්ජෙක්ටිව් එක හරහා යනවා මොනවටද? classical music. මේක මුලින්ම උගන්වනකොට මම කිති කිති වගේ ඇති ඇයි ඒ අපිට ඒවා තේරෙන්නේ නැහැ නේ කියලා. ඒකයි මං කිව්වේ අහන් හිටපන් කියලා. අහන් හිටියොත් විතරයි ටික දවසක් යනකොට මේ ටච් එක මාර ලස්සනට එනවා ඇඟට. සුපිරියා ආය වරදින්නේ නැහැ. එකක් වැරදුනොත් දෙකක් වරදින කතන්දර අපේ නෑ බං. අනිත් උන් වරද්ද ගනි අපිට මොකද? අපේ වරදින්නේ නැහැ. යනවා ඊළඟ එකට. මම යනවා මෙන්න මෙහෙම. English is really blank for me. මට දන්නේ චුට්ටක් කියවලා බලමු බං. So I follow an English course. දැන් භාෂාවක් වගේ දෙයක් ගත්තාම බං භාෂාවක් වගේ ගත්තාම is really noun එක මොකක්ද දෙන්න ඕනේ නේද? වැදගත් what's the answer? important. අන්න important දානවා මෙතෙන්ට. මට හරි වැදගත්. ගොඩ ඇත්තටම වැදගත්. ඔන්න මම දානවා important. දැන් අපි හරි පරිස්සමෙන් කරන්නේ ඇයි ඒ? නිකමට හිතන් එක ළඟ ෂෝට් වුණොත් එහෙම අපරාධනේ බං. එකක් වරදින එකට තව එකක් ඇයි නිකන් ලකුණු දෙන්නේ? ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන. ඊළඟ එක අපි යමු දෙවනි එකට. Dramas are interesting. drama එකක් I interesting කියන එක මම දන්නේ නැහැ. I have acted many comics. මං අර උඹට මුලින් කිව්වා මතකද? දීලා තියෙන වචනේ එහෙම් පිටින්ම ඇති. comics කියන එක දන්නේ නැහැ නේද? වැඩක් නෑ බම් දැනගත්තත්. ඇයි ඒ? දන්නේ නැති එකත් උත්තරේ ලියනවා මොකද්ද? මොන ඩ්‍රාමාද? comic dramas. adjective එකේ noun එක ඕනේ. comics කියන එක තියෙනවා. dramas කියන එක match කරාම බම් බය නැතුව. මෙන්න මේ විදිහට. ඔය ටික හරියට කරගත්තා නම් අනික ඉතින් S2 පියන් දාන එකනේ. අර ටික 100%ක්ම හරි නම් මේකත් ඔහොමම දාන්න. මොකද දෙන්නේ? I am interested in martial arts. සටන් පුහුණු. I workshops on wushu. යකෝ සබ්ජෙක්ට් එක තියෙනවා. ඔබ්ජෙක්ට් එක තියෙනවා. එහෙනම් මොකක්ද දෙන්න ඕන? මොකක්ද එන්න ඕන? අන්න verb එකක් එන්න ඕන. එකම එක verb එකයි base form එකෙන් තියෙන්නේ. ඉතින් සර් ඕකට අර අර මොකද්ද ඩිසයිනින් එන්න බෑද? බෑනේ බං. ing තියෙන වෙලාවක නිකන් verb එකක් දාන්න යන්නේ නෑ. හරිනේ. අන්න. එහෙනම් අපි දානවා මොකද්ද? I participate. That's the end of this. This is this kind of a question. මේ වගේ ප්‍රශ්නයක ඔන්න අවසානයේ හරියට. ඔච්චරයි. ඔය විදිහටයි හැමදාම ඔයා පේපර් එකක් අතට ගත්තාම පේපර් එක කරන්නේ එක ලකුණක් මිස් වෙන්නේ නෑ උඹෙන්. කාටවත් වැඩිපුර එකක් දෙන්නේ නෑ. අපේ ලකුණු ටික අපි පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕන.
ඔච්චරයි. ඕන් දැන් කියහල්ලා තේරුණේ නෑ ඒක අමාරුයි පට්ට නියමයි සුපිරි ඕන් දැන් කියහල්ලා. තේරුන්නේ නැත්නම් ආපල්ලා ආයෙ කියලා දෙන්න. දැන් කියලා බලන්න. දැන් අමාරුයි කීක හිටපියුම් අලුතෙන් ආවේ උන් ඔහේ තැන් තැන් වල රස්ತೆ අදු ගහලා සල්ලි නහත්ති කරලා කාලේ නහත්ති කරලා ඕන් ඇවිල්ලා දෙයක් ඉගෙන ගත්තේ උන් ඉන්නන කියපල්ලා බලන්න. ඔය ක්‍රමේ හොඳයිද කියලා. ඕන් දැන් කියලා. තේරෙන දේ කියනවා නම් ආපල්ලා. ඕකට තමයි තටමන්. ඔව්ව තමයි අමාරුයි කියන්නේ. අමාරු නෑ. කරන්නේ නෑනේ. අමාරු නෑ. කරන්නේ නෑ. එහෙම අවුලක් තියෙන. උඹලගේ එක මවුල ඒක. පටන් ගන්න කලින් අර චව් චව් වගේ අර පිස්සු පූසකින් අර ડોක්ටර් ඩූඩ්ලිටල් එකේද මොකේද ඉන්නේ චව් චව්ද මොකද මට මතක නැහැ. පිස්සු පූසද? ડોක්ටර් ඩූඩ්ලිටල් එක. චව් ඒ හරියන්නේ හරියන. ඕක හරියන්නේ. ඕක හරියන්නේම නැහැ. හරියන්නේම නැහැ ඕක. හරියන්නේම නැහැ ඕක. රයිට්. හරියන්නේ නැහැ ඕක. ඒ වගේ. අපි යනවා ඊළඟ එකට. ඔන්න තියෙනවා කියලා ප්‍රිපොසිෂන් කියලාම තියෙනවනේ බං. ප්‍රිපොසිෂන් කියලාම තියෙනවා. සාමාන්‍යයෙන් පේපර් එකක ප්‍රිපොසිෂන් කියලා කියන්නේ නැහැ. ප්‍රශ්නේ අමෙන්න මේ අහවල් එක කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? කියන්නේ නැත්තේ ඇයි ඒ? කියන්නේ නැත්තේ බං වෙන තැනක තිබ්බොත් දන්නේ නැති ඉඳන්. ප්‍රිපොසිෂන්ස් කියලා තියෙනවා. මම ඔය ප්‍රිපොසිෂන් ගැන කියනකොට පොඩි අදහසක් දෙන්නම් මෙන්න මේ. යම් පෘෂ්ඨයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම noun එකක් replace වෙන හැටි. නාම පදයක් replace වෙන හැටි තමයි මොකෙද්ද අදහස් කරන්නේ. ඔයන්න ඔය preposition එකකින් අදහස් කරන්නේ. දැන් ආයෙත් මොකද කරන්න ඕන? කියවන්න යමන්. Complete the following passage using the given prepositions below. One has done for you. There are two extra words. Two extra words. Highlight කරගනින් ඒ ටික. දැන් අදාළ ප්ලේස් එකත් එක්ක මැච් වෙන වචන ඕනේ මැච් වෙන දේවල්. ගෙදර ඉන්නකොට මේ වගේ වහලා තියෙනවා බලහන්. switch the light. switch the light. රැට switch on කියන්න පුළුවන්. අනිත් පැත්තට මොකද්ද? දෙකක් තියෙනවා මොනවද? switch on කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මොකද්ද? switch off. turn off. turn on. switch off. switch on. right. ඊළඟට මං ගන්නවා මෙහෙම the door. දොර වහන්න නම් close the door. දොර ළඟ near the door. on the table. under the table. දැන් යනවා ප්‍රශ්න කියවගෙන අපි. on, at, off, under, in, off, for, over. සර් මාර ප්‍රශ්නනේ. ඇයි බං? සර් අමාරු වචන දෙකකුත් තියෙනවා. අත අමතර වචන දෙකකුත් තියෙනවානේ. ආන් හිටහන්. අමාරු වචන දෙක හෝ අමතර වචන දෙක ගැන දෙන ටොපිය මං කියලා ඉන්නම්. අමතර වචන දෙකේ ටොපිය මං කියලා දෙන්නම් ආන් හිටහන්. Last night I was sitting at the table. පුටුවේ ඉඳගෙන හිටියා. I wanted to read the storybook but my table was untidy. අපිලිවෙලයි. දන්නේ නෑ වචනේ. Some of my books were the bed and a pair of socks were the floor. I opened the cupboard the morning to search for a book. It was still opened and some blank my dirty uniforms were on the chair. This was actually troublesome me. Finally, I thought of arranging my room nicely. අපිලිවෙලට තියෙන room එකක් ගැන කියලා දැන් උඹට තේරෙන්න ඕන ඉතින් ඈ. එහෙම තේරෙන්න ඕන චුට්ටක්වත්. ඇයි තැන් වල මේ සපත්තු shirt ලේසිම පොයින්ට් එකක් තියෙනවා. මම කියන්න කලින් කියන නම්බර් එක මොකද්ද කියලා? පට්ට ලේසි එකක් තියෙනවා. පට්ට ලේසි පොයින්ට් එකක් තියෙනවා. මාරම ලේසි. උඹලා දැන් දන්නවා මම හැරෙද්දි දැන් කියන්නේ මෙන්න මේකයි කියලා දන්නවා. everyone දාහල්ලා. මොකක්ද උත්තරේ? හතර බං හතර. fourth one. යකෝ හතර ලේසි බං ඕන වෙලාවක. අපි ළඟ තියෙන උත්තරයක් දීලා තියෙන්නේ. එයාගේ මේ බ්ලැන්ක්ස් කෙහෙල් මල්ල ඕනේ නෑ. බ්ලැන්ක්ස් ටික කියවන් යද්දි එනවා.
බොක්ස් එකේ වචන ඕනේ නෑ. මෙන්න මෙහෙම කියනවා. The sun rises. හිරු නැගෙනවා. The sun rises. The morning. ඉස්තම් පුරෝපා. The sun rises. Space in the morning. කියවෙනවා බං මටත් කියවෙනවා බං ඒක. එහෙනම් I open the cupboard the morning. උදෑසන යම් කාලේ. What's the answer? In බං උත්තරේ. ආය ඕක තටම ඉන්න දෙයක් තියෙන වෙයි. ඕන් වෙන් 1000 කහ පාට. ඕන් අයින් කරා මං ඉන්. දැන් අපි වැරද්දක් කරනවා මචං. ඇයි මෙතන දීලා තියෙන ඇට් එක අයින් කරලා නෑ. ඒක අනිවා අයින් කරන්න ඕන. ඒක අනිවාර්යෙන් අයින් කරන්න. මම කිව්වේ අපිව රවට්ටන්න පුළුවන් ක්‍රම. අපි යන්නේ ස්ට්‍රෙස් එකේ පේපර් එකට බයේ යන්නේ. යනකොට වචන ගොඩක් තියෙනවා. නෑ. දීලා තියෙන උත්තරය අයින් කරන් හිටන් ඉස්සරලා. ඊළඟට මම යනවා පස්වෙනි එකට යන්න කලින් උඩ ටික කියවම යනවා මම. In the morning to search for a book. පොතක් බලන්න යනවා. right. ඊළඟට it was still opened and some my dirty uniforms. මගේ කුණු ඇඳුම් වලින් ටිකක් some collective nouns කියන එක මතක නම් උඹට 10 වසරෙන් collective noun කියන එක මතක නම් නිතරම word එකක් මැද්දට දැම්ම වචනයක් මතකද? what's the word? දැන් මට උත්තරේ දියලා මගේ රෙදි වලින් ටිකක් of some of my dirty clothes. දැන් බල ගෙදරින් කරද්දි හෙන මැජික් මේ පේපර් එකනේ. දැන් ගෙදරින් කරද්දි හෙන මැජික් නේ. සර් මෙතෙන්ට ඕෆ් වෙන්න බැරිද? සර් ඕෆ් වෙන්න බැරිද? අන්න හිතහන්. ඔන්න ඔය පොයින්ට් එක මට මතක් කරන් ඉවරලා කතා කරන්න. right මට මතක් කරා. ඊළඟට දැන් දෙකක් ගත්තා අපි. දැන් යනවා ටිකක්. My dirty uniforms were on the chair. This was actually troublesome. මාර ප්‍රශ්නයක්. මට ටූ තිබ්බනම් කිසි ගින්නක් නෑ බං. දානවා. හැබැයි ටූ වගේම ටූ නැති වෙලාවට එයාව වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් ඉන්නවා. මොකද්ද? ටූ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා. ටූගේ ෆ්‍රෙන්ඩ්, ටූගේ යාළුවා. කවුද? 4. ටූගේ යාළුවා මචං 4. එහෙමයි කියන්නේ. ටූගේ යාළුවා තමා ළමයි 4. ඔන්න 4. ඊළඟට යනවා අපි. ඔන්න දරුවනේ බලා ගන්න ඊළඟ එක. බලපල්ලා ඊළඟ එක. තව 2යි උත්තර 4යි. ඇයි ඒ 2 extra words තියෙනවා. පියනවා මෙන්න මේ විදියට. Books were the bed and pair of socks were the floor. The floor. Floor කියන්නේ බිම හාරගෙන යන්න බෑනේ පේන්න නම්. බිම මත යම් පෘෂ්ඨයක් මත. චූටි කාලේ ඉඳන් දන්න දේ. On the floor. සින්දුවකුත් තියෙනවා. On the floor. On the floor. On the floor කියද්දී ඉංග්‍රීසි සින්දුව අහන්නේ උන්ට මතක් වෙයි. කවුද? ජෙනිෆර් ලෝපෙස්. right. ඊළඟට last one under තියෙනවා, for තියෙනවා, over තියෙනවා. ඊළඟට එනවා මොකද්ද අපි? 4 එක highlight කරලා නැහැනේ. හරි. යනවා ඊළඟ එකට. highlight එක චුට්ටක් mix වෙලා ඇති. ගණන් ගන්න එපා. ඊළඟට some of my books were the bed. කාමරේ අපිලි වෙලායි නම් බං කොහෙද තියෙන්න පුළුවන්? මේසේ උඩද මේසේ යටද? දැන් උඩ කියන්න බෑ. ඔන්නේ කරන්නේ ඇඳ යට. under the bed. over කියන්න බෑ. මොකද පොත් පාවින් පුළුවන් වෙයි පොත්. ඔන්න ඔමයි බං උත්තරේ කරන්නේ. ඔන්න ඔමයි බං පටල ගන්නත් උත්තර ගන්නෙ. දැන් මාර ප්‍රශ්නේ කියන්නේ සර් ඔෆ් එක ඔෆ් ඒ දෙක කවදාවත් ළමයි එකම විදිහට එක දැක්ක ගමන් නොගැලපෙන වචන දෙන්නේ නැහැ. නිකම් මෙතෙන් දාන සුනිල් කියලා. මෙතෙන්ට දානවා සුනිල් කියලා. සුනිල් කියලා දාලා උඹට කියනවා අමතර වචනයක් තියෙනවලු. යකෝ ඌ කියන්න ඕනේ නැහැ. පේන අමතර වචන ඌ කියන. දැන් ඔයාලට තේරෙන්න ඕන ප්‍රොනවුන්සියේෂන් එකකින් වර්ඩ් එක දැක්ක ගමන් ඇහැ පටලන වචන වලට තමයි අමතර වචන දාන්නේ. ගැලපෙන ඒවා දාන්න චුට්ටක්. ඒ වගේ යන්නේවා දාන්නේ. ඒත් ඒක එන්නේ නැහැ. ඒකට පැටලෙන්න එපා.
මේ ක්‍රමයට කරගත්තොත් වචන 1000ක් තිබ්බත් හරි හමං ටික දැනගන්න යන්නේ ඔන්න ඔහොමයි. right දැන් කියලා බලන්න ඒකත් තේරුණාද කියලා. ඒකත් ඒ කරපු විදිය තේරුණාද කියලා කියලා බලන්න. ඒකත් ඒ කරපු විදිය තේරුණාද? මතකද බලන්න කියන මං චුට්ටක්. සර් ඒක මරු. සර් ඒක මාර තේරුණේ. එල. දැන් මරු. සර් සුපිරි. right good. යමල් ඊළඟ එකට. යන් අපි ඊළඟ එකට යනවා. සෙට් එකත් එක්ක යන් ඊළඟ එකට. දැන් මරු එකක් තියෙනවා. මේ නිකන් සුපිරි ප්‍රශ්නයක් තියෙනවා. අමාරු එකක් තියෙනවා. මේ උඹලා හැමදාම කරන අමාරු එකක් තියෙනවා. උඹලා කරන අමාරු එකක් තියෙනවා. බලහල්ලා. ආය වෙන නෑ මේම ක්ලාස් ඈ. තියෙනවා නම් කියලා. ඒකට මේම ටාගට් එකක් දීලා උඹලා වරේ හැරවගෙන ඉඳලා ක්ලාස් එකකුත් කරලා තියරි ක්ලාස් එකකුත් කරලා පේපර් ක්ලාස් එකකුත් කරලා දීලා ප්‍රශ්නත් එකින් එකට හැම එකාටම ලේසි එකාටයි අමාරු එකාටයි මැද එකාටයි අදාප එකාටයි ඊයාප එකාටයි හෙට ඉන්නේ උන්ටයි නන කියහල් right යනවා ඊළඟට study the following picture carefully and complete the text with appropriate words carefully කියලා මූ කියන්න ඕනේ නෑනේ අපි දන්නවා ඔය ප්‍රශ්නේ පරිස්සමින් කියන්න ඕනේ නැහැ කියලා ඌ කියන්න ඕනේ අපි දන්නවා. ඇයි අපි ඒ තරම් පරිස්සම් වෙනවා. right. අපි ඒ තරම් පරිස්සම් වෙනවා ප්‍රශ්න වලට උත්තර දෙනකොට. ඕම් බලන් හිටහල්ලා. සාමාන්‍යයෙන් උඹලා කියන කතාවක් තමයි සර් ඔය වගේ වචන දාලා තියෙන්නේ නැතිලා පට්ට අමාරුයි සර්. උඹලා 11යි. 11 වසරේ ළමයින්ට පේපර් එකක් දෙන්නේ උන්ට ගැලපෙන විදිහට. ඒක සාධාරණයි. 11 වසරේ ළමෙක් කියලා හිතලායි පේපර් එක දෙන්නේ. ඔබ මොන්ටිසෝරි ළමෙක් නෙමෙයිනේ. ඒ නිසා කරන්න ඕනේ මොකද්ද? හොඳට කියවනවා පැරග්‍රාෆ් එක. ඒත් සර් දීලා තියෙන වචන ලේසි. අමාරු නෑ. හරියට කියව ගන්නයි ඕනේ. මං ඔන්න ඔය දේ නිසා තමයි ඔයාලගේ චූටි නංගිලා මල්ලිලට දැන් ඉඳලම වචන කරන්න පුරුදු කරන්නේ. දැන් ඉඳලම words හොයන්න පුරුදු කරන්නේ hospital එකක මාකට් එකක එළවලු වල පළතුරු වල අර කෙහෙල් මලේ මේ කෙහෙල් මලේ උත්තර හොයන්නේ ඔන්න ඕකයි. ඒක එහෙමයි ඒක එහෙමයි. දැන් ඉඳලම පුරුදු කරනවා. උඹලට හම්බුන්නේ නැති එක වෙනම කතාවක්. මම කලින් දැන් කරන්න දෙයක් නැහැ. තව ප්‍රමාද නැහැ. යම් මෙහෙම අරගෙන. දැන් මේ තැන් වලට අදාළ වෙන එක හොයා ගන්නවා. බම් නිකන් කියවලා ඔහේ. ඒකයි කියන්නේ ඉංග්ලිෂ් කියන එක ටෙක්ස්ට් බුක් එකට සමන්විත වෙච්ච දෙයක් නෙමෙයි. ඔයා මාකට් එකට යනකොට උඹ පොලේ යනකොට බස් එකක යනකොට ත්‍රී වීල් එකක යනකොට ටොයිලට් යනකොට ඕන තැනක අයිස් පැකට් එකක් කනකොට බලහන් තියෙනවා කියවලා. ඒ කියන හැම වචනයක් මතකයි අපිට. ඒ කියන හැම වචනයක් අපිට වැදගත්. ඒ නිසා මේ වගේ වචන අපි දන්න කියන දේවල් දෙන්නේ. හොඳට මතක තියාගන්න ළමයි words දීලා නැත්තම් අපි දන්න තියවා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයයි මමයි දන්න සීමාවේ දෙන්නේ. කාටවත් ඒකට ඩිස්ටර්බ් කරන්න බෑ. ඊළඟ එක තමයි words දාලා තියෙන වෙලාවක හිතහන් කෙලව ගන්නවා වචන 3-4කට. පළවෙනි එක දෙකට දානවා, එක එක දානවා දෙකට, දෙක එක දානවා 3ට, 3 එක දානවා 7ට. හරිෂෝ ආත්මයට ලකුණක් එන්නේ නැහැ මේකෙන්. ඇයි අපි දන්නවා වචන දන්නවා වචන සුපිරි කේල්මල එක තැනක් වරද්ද ගත්තොත් ඉවරයි වරිගෙම. හැබැයි මෙතන ඔයාගේ හරියන්නේ 3යි. මෙතන ඔයාගේ හරියන්නේ 4යි. මෙතන ඔයාගේ හරියන්නේ 5යි. යකෝ ඒ පහට ලකුණු තියෙනවා. ඒ පහට ලකුණු තියෙනවා. මෙතන 3ක් කරලා වරද්ද ගන්නවට වඩා යකෝ මේ වගේ තැනක බං එක තැනක එකක් දෙකක් කරලා ලකුණක් ගන්න සැපක් නේ අපිට. දැන් නිකමට ඉතා එහෙම වෙලාවක තමයි මේ අපි කෑ ගහන්නේ වචන දුන්නාම ලේසි වචන දුන්නාම ලේසි හරියට කරනවට තොපිට කරන්න බෑ ඒක උනාට. ඇයි පඬිතුකමනේ. මෙහෙම පටල ගන්නවා. රටා අඳිනවා. යකෝ වචන දීලා තියෙන ලාවක මරුනේ බං. ප්‍රශ්නෙත් උන් දීලා උත්තරෙත් උන් දීලා තියෙන වෙලාවක ඇයි අපිට ගලපන්න බැරි? ගලපන්න පුළුවන් කොහමද? මේකත් අර වගේම තමයි. ඔතන දීලා තියෙන්නේ මොනවද? ඔතන දීලා තියෙන්නේ මොකක්ද? පැරග්‍රාෆ් එකක්.
දීලා තියෙන පැරග්‍රාෆ් එකක්. පැරග්‍රාෆ් එකක් සමන්විත වෙලා තියෙන්නේ මොන වගේද? sentences වලින්. sentences එන්නේ කොහොමද? words වලින්. words ගැලපෙන්නේ කොහොමද? word order එකකින්. බලන්න කොහෙ ගියත් හිටිනවනේ කෑල්ලක් හරහාට. ඒකයි මම කියන්නේ. මේ word order එක කියලා කියන එක කොහෙවත් නැති වෙන්නේ නැහැ. කෙරවලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඉවර වෙනකන් අපි එක්ක ඉන්නවා. අපිට help එකට. ඒ නිසා help එක ගන්න එක උඹේ දෙයක් ඈ. help එක ගන්න එක උඹේ දෙයක්. දැන් අපි මේක ලස්සනට කියවගෙන යනවා පැරග්‍රාෆ් එක. පැහැදිලිව, හෙමින්, ඉවසීමෙන් උත්තර එනවා මතක තියාගෙන ආවොත් එනවා. උදාහරණයකට මම කියනවා 565 වෙනි වතාව වෙනවනේ බං අමාශි මම මේ කියන එක. I am කඩවත blank එක පුරවහන්. I am කඩවත I am blank කඩවත fill in the blanks හිස්තැන පුරවහන්. I am කඩවත මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන උත්තරේ? I am blank කඩවත මොකක්ද දෙන උත්තරේ බං? in I am in කඩවත. My brother is grade 5. My brother is blank grade 5 මොකක්ද දෙන්නේ? is in grade 5 බං. දැන් බලන්න මේ මැච් වෙන විදිය. අපි එදා ඉඳලා ලෝක අචීව් කරනවා. ඉතින් ඒ වගේම කියවන් යම මේක. ඕම් මෙන්න මේක ඔය වගේ කියවන් යම නිකමට මම කියනවට ඕම කියවන් යන් අපි. This is a picture of දන්නේ නෑ. ඒක හිස්තැනක් තියෙනවා මායි උඹයි දන්නේ නෑ. බලන්න මෙතන text the appropriate words කැලපෙන වචනේ දාන්න ඕන. බලමු. සමහර විට ගොඩක් වෙලාවට තනි වචනයක් ඉල්ලන්නේ. දැන් කියවන් යම්. This is a picture of a blank. There are many people standing here. One blank is buying vegetables. Her blank is full of dots. The woman is walking with a blank is wearing a trouser and a t-shirt. She is carrying a blank. The vegetable seller has a blank on his head. And he is busy with blank vegetables. One man is blank away from the market with 2 heavy bags. We can see a street lamp near the blank. This place is noisy and blank on this day. On this day. First one එක කරන්නේ නැහැ. රුකේ කියනවා. සර් first one එක අපි කරන්නේ නැහැ. එල. දැන් යනවා blanks ටිකේ තියෙන word order එක හොයාගෙන අමාරුවෙන් හරි කමක් නැහැ දරුවනේ. කියපල්ලා මට මේකට උත්තර ටික. අමාරුවෙන් හරි කමක් නැහැ. යම් බලු මෙන්න මේ විදිහට. මම යනවා මෙන්න මේකට. Sixth one. යම් බං 6 වෙනි එකට. The vegetable seller. දැන් බලනවා vegetable sellers ලා. එළවලු විකුණන බලනවා. The vegetable seller has on his head and he is busy with vegetables. එහෙනම් ඌ vegetables මොකෙන්ද මේ කාර්යබහුල වෙලා තියෙන්නේ? අපි ගන්නවා 6 වෙනි එකට උත්තරේ මොකද්ද? The vegetable seller has on his head. ඔළුව උඩ තියෙන එක මොකද්ද? cap. ඔන්න අපි දානවා බං cap කියලා. cap on his head. cap. අපි දාගත්තා බං cap කියලා. cap. And he is busy with vegetables. ඌ මොනවා විකුණන එකෙන්ද? විකුණමින්. He is busy with selling කියලා එන්න ඕන. විකිණීමෙන් කාර්යබහුල වෙලා. විකිණීමෙන් selling on. selling vegetables. selling vegetables. තැන් තැන් වලින් දාගන්නේ අපි.
ඊළඟට one man 81 එක one man is away from the market with two heavy bags. Away. One man is away. Going දාන්න පුළුවන්. Leaving දාන්න පුළුවන්. One man is going away. Going away. යනවා. උස්සගෙන යනවා. Going away. Bag ටික උස්සගෙන යනවා. ඊළඟට we can see 9th one. We can see a street lamp. දැන් ඔයාලට පේනවා ඇති street lamp එකක්. අර පාරේ තියෙන light එකක් මේ. දැන් පේනවා මේ near the එහා පැත්තේ තියෙන capital ලකුරක්. ඒ කියන්නේ වාක්‍ය ඉවරලා බා. near the මට කියම් බං අර street lamp එක ලං වෙලා තියෙන මොකේටද බං? මොකේටද? කියම් බලන්න බං. මොකේටද? මොකේටද බං? ටෙන්ට් එකට. ටෙන්ට් එකට බං. ටෙන්ට් එකට. ටෙන්ට් එකක් තියෙන. ටෙන්ට් එකට බං. ටෙන්ට් එකට. ඊළඟට යනවා උඩට. දෙයියම් පළවෙනි එකට. This is a picture of a blank එකක් තියෙනවා. capital ලකුරක් තියෙනවා. මේක මොකේ පින්තූරයක්ද? මොකේකද? ඔයාලට market කියන්න පුළුවන්. fair කියන්න පුළුවන්. It's okay. fair market anything. මම දානවා fair කියලා. of a fair නැත්නම් market anything. There are many people standing here. මිනිස්සු ගොඩක් ඉන්නවා අපිට පේනවා. One is buying vegetables. එක්කෙනෙක් එළවලු මිලදී ගන්නවා. අපි දානවා කාන්තාවක්. කවුද? lady okay නැත්නම් woman. woman women නෙමෙයි. woman one කියලා තියෙන්නේ. one woman or one lady. ඊළඟට is buying vegetables. Her is full of dots. dots වලින් පිරීලා. එහෙනම් මට කියන්න ඊළඟ එකට උත්තරේ ගන්න බැරි නම් ඔයාලට පුළුවන් දෙවෙනි එකත් කියවලම ඉන්න. ඕම් බලන්න අපිට උත්තර දෙන්න ඇති. එහෙනම් මොකක්ද දෙන්නේ ළමයි? කස්ටමර් බෑ. කස්ටමර් ගන්න බෑ. her මොකද්ද? ස්කර්ට් එකද ට්‍රවුස් එකක්ද? her ස්කර්ට්ද ට්‍රවුසර්ද ළමයි? කියන්න බලන්න. දැන් මෙතන මට පේනවා ටිකක් මේ පෙයා වෙලා වගේනේ. කොටස් දෙකක් වගේනේ අර ඔයලා අඳින එලිෆන්ට් පෑන්ට්ස් වගේ එකක් වගේ මේ. ටිකක් වෙනස් වෙලා වගේ මට පේනවා මේ. නේද? අපි දාමු ස්කර්ට් or trouser. okay. මම දානවා trouser කියලා. trouser okay, skirt okay. He is wearing a trouser with the sorry ඒක නෙමෙයි කලින් එකටනේ. trouser. right. The woman who is walking with is wearing trouser and a t-shirt. ළමයි. Then her trouser is කියලා දාලා with wearing a trouser. දැන් ඔයාලට පේන්න ඕන. කලිසමකුයි t-shirt එකකුයි දාගෙන අර ඇවිදන් යන කෙනා ළඟ මොකක්ද තියෙන්නේ? යකෝ කෝට් එකට කියන එක දන්නේ නැනේ දැන් සර්. සර් කෝට් එකට කියන එක දන්නේ නැනේ. මොකක්ද ළමයි? with a stick. A stick. A stick. A stick. A stick is the answer. අපි කියනවා කෝටුවක්, හැරමිටියක්, ඔය වගේ එකක්. Last one. යනවා ඊළඟ එකට. She is carrying a එයා උස්සන් යනවා මොනවද? carrying a මොකක්ද උස්සන් යන්නේ? bag. bag එකක් කියලා ඕන එකකට පේනවා බං ඒක. bag. bag. carrying a bag. bag එකක් උස්සගෙන යනවා. දැන් ඔය ටික හරි. යනවා ඉස්සරහට දැන් අපි. last one. This place is noisy and on this day. on this day. අපිට කියන්න පුළුවන් කාර්ය බහුලයි. සෙනඟ ගැවසිලා මොකද්ද? එක්ක busy කියන්න පුළුවන්. නැත්තම් කියන්න පුළුවන් මොකද්ද? crowded කියලා කියන්න පුළුවන්. crowded නැත්තම් busy. busy. නවිදු වටට කොහොමද බං carrying දාන්නේ? ඒක දාන්න බෑ. one man is carrying away නෙමෙයි. going away. යනවා. බෑග් දෙකක් අරගෙන අටට දාන්න බෑ ඒක. එහෙනම් 10ට දානවා crowded
quiet දාන්න බෑ. quiet කොහමද දාන්නේ? noisy and ශබ්දකාරී වගේම busy. ඒකෙන් දෙකෙන් එකක්. ඔන්න ඔහොමයි පේප් එක ඔය විදිහට කරන්නේ. right? ඔය විදිහට කරන්නේ. walking away okay, going away okay. ඉතින් going කියලා දාහන්කො බං යනවා කියන එක. walking නැතෝ going කියන එක දාහන්කො බං දාපු එකේ. ඕක දන්නවනේ බං. right. දැන් කියන්න ඔය ප්‍රශ්නය කරපෙටි තේරුණාද? ඔය ප්‍රශ්නය කරපු ආකාරය පැහැදිලිද? ගැටලු තියෙනවද? ඇයි බං crowded දාලා තියෙන්නේ? crowd එන්නේ නැහැ. crowded කියලා දාලා තියෙන්නේ is දාලා තියෙන නිසා. crowded සෙනඟ ගැවසී ඇත කියන තේරුම. crowded කියලා දාලා තියෙන්නේ. crowded crowd කියලා එන්නේ නැහැ. crowd කියන්නේ පිරිස. crowded කියලා එන්න ඕන. crowded කියන බං තේරුණාද කියලා? පැහැදිලිද? තේරුණාද? නියමයි. නියමයි. මේකට කෙනෙක් අහලා තියෙනවා hearts කියලා. hearts කියලා ගන්න බෑ. hearts කියලා ගන්න බැරි මොකද? near the කියනකොට එකක් ළඟ. ඒකත් තේරුණාද පැහැදිලිව? පැහැදිලිද? තේරුණාද? right. එල යනවා ඊළඟ එකට අපි. යනවා ඊළඟ එකට. මෙව්වා ප්‍රශ්නද කියලා හිතනවා බං. right. මේවා ප්‍රශ්නද කියලා හිතනවා. එදා දාලා දුන්නේ ත්‍රුකේය crowded. සමහර විට සිග්නල් ප්‍රශ්න එකකින් ඇහෙන්නේ නැතුව ඇති ත්‍රුකේය crowded කියලායි මම දුන්නේ. crowded and busy කියලා. crowded crowd කියලා දෙන්නේ නැහැ. right. crowd කියලා දෙන්නේ නැහැ. is crowd කියන්නේ crowded එක්ක busiest. right. okay. දැන් අහන්න තියෙන්නේ රුකේය ඕකේද? පැහැදිලිද? right. තව ප්‍රශ්න දෙනවා අහන්න බලන්න. right. okay. දැන් බලන්න මේවා ප්‍රශ්නද කියලා අහන්න තියෙන්නේ බං. ප්‍රශ්නද කියලා අහන්න තියෙන්නේ. right. 9ට මාකට් දාන්න බැරිද? බලමු 9ට මාකට් දාන්න බැරිද කියලා. lamb near the market බෑ. market කියන එක අනිත් එක තමයි. එක උත්තරයක් දාපෙකට එන්නෙත් නෑ. market කියලා ගන්න බෑ. tent near the tent market එක ළඟ නෙමෙයි තියෙන්නේ. market එක ඇතුලේ tent එක ළඟ තියෙන්නේ. අනික market කියන verb එක කලින් ගත්තා. roof බෑ. කොහෙද බං roof තියෙන්නේ market එක ඇතුලේ? tent එකක් තියෙන తాවකාලික අටෝපු. පැහැදිලිද නාවිදු? right. යනවා ඊළඟ එකට. දැන් බං මෙතන තියෙන ප්‍රශ්නවල ඔයා කියයි සර් ඔය වගේ ඒවා කරන්නේ කොහොමද කියලා. මෙව්වා කරන්නේ බං keywords වලින්. ඒ කිව්වේ වචන ගලපහන් තියෙන ඒවා. තියෙන ඒවා එකින් එකට ගලපනවා. match කරනවා. අපි ඒවට කියන මොනවද රුකේයා? keywords කියලා. keywords කියලා කියනවා. එකින් එකට ගලපනවා. එකින් එකට ගලපනවා. ගලපලා බලමු එහෙනම්. The following extract are taken from a tourist brochure. Match the description and the topic by writing the correct number in the blank. ඕම් බලහන් නම්බර් එක දාන්න තියෙන්නේ වචන ලියන්න නෑ. লীලා දායි නැත්තම් අපේ සෙට් එක. This is a place of beauty where you enjoy the sea wind and golden sand. මුහුදක්. Are you interested in studying about flora and fauna in natural place? Chaka sattu. Danne naha ehema kiwwata. Do you hope to bathe natural hot water? You have the opportunity here. You have the opportunity here. Arts and craft made of coconut husks and shells can be bought here. The cascading silver water is gift of nature in the hill country. දැන් කියනවා බලාගෙන එකින් එකට මැච් කරන්න යන්නේ. හොඳට බලහන් උඹයි මමයි දන්නේ නැති වචන අතරින් මේක හොයාගන්න හැටි පුදුම හිතෙයි. දැන් බලහන් පළවෙනි එකේ තියෙනවා බං beaches කියලා තියෙනවනේ. මුහුද කියලා තියෙනවනේ. අපි ඔය දන්න වචන ඇතුලේ දන්න එකක් දෙකක් highlight කරනවා මොනවද? මම දන්න වචනේ තමයි sea wind. මුහුදු හුලං. ඕකම ඇතිනේ බං. ඕකම ඇතිනේ. එහෙනම් C තියෙන තැනක අපි මැච් කරනවා මොකද්ද? දැන් උත්තර දියල්ලා. C තියෙන තැනක මැච් කරනවා මොකද්ද? බේම්බන් උත්තරේ. ඕන් උත්තරේ. ඕන් උත්තරේ. Southern beaches.
අර golden sand beauty ඒව දන්නේ අපි. දන්න එකෙන් ගත්තා උත්තරේ. ඊළඟ එකට. southern beaches යනවා ඊළඟට. Are you interested in studying about flora and fauna natural place? දන්නේ නැහැ සර් ඒකට උත්තරේ. හරි ඔමිටා. යනවා ඊළඟ එකට. Do you hope to bathe natural hot water? Hot water. යනවා hot water එකට. කොහෙද බං hot water තියෙන්නේ මේ word එකම තියෙනවනේ බං. word එකම තියෙනවනේ. hot water. බේන් ගැලපෙනවා එන. hot water කියන එක බං. hot water ගැලපෙනවා මේ. බලන් උත්තර දෙන හැටි අපිට. hot water. යනවා ඊළඟ එකට. arts and craft made of coconut husks. Coconut husks and shells can be bought here. So ඒක නම් එච්චර දන්නේ නැහැ වගේනේ. ඒකනේ මොනවා හරි හදපු එව්වා. නිකම් බඩු ගොඩක් තියෙනවනේ. එතකොට plural noun එකක්. බහුවචන එකක්. එහෙනම් coconut husk, පොල් ලෙලි, පොල් කටු වලින් හදපු එක නිර්මාණ. උත්තරේ දන්නවා. තා චුට්ටක් ඉස්සරහට යමු. දාන්න නැතුව. The cascading silver water is a gift of nature in the hill country. වතුර ගෑවෙනවා. ලස්සනට කඩා හැලෙන cascading කඩා හැලෙන වතුර ජලය ලස්සන මොනවද එනම්? waterfalls බං. waterfalls එන්නේ වතුර කඩා හැලෙනවා. ඔන්න 4 එක දාගත්තා අපි. 4 යනවා ඊළඟ එකට. දැන් rain forest තියෙනවා, curious and ornaments තියෙනවා. පස්වෙනි එකෙන්නේ මොකේද එන? අර මම කිව්වේ plural අර ගොඩක් නාමපද තියෙනවා කියලා, වචන ගොඩක් තියෙනවා කියලා. එහෙනම් මට කියන්න පස්වෙනි එක මොකේද දෙන්නේ? arts and craft. මේ plural noun එකක් එක්ක plurals or curious and ornaments කියන මොනවද? කුතුහලයක් ජනවන මහා අරුම පුදුම දේවල්. එහෙනම් අවසාන එකේ මොනවද තියෙන්නේ? flora and fauna. What's that? සත්ව සහ ශාකව පිළිබඳව. එහෙනම් what's the answer? rain forest කියලා දැන් ඔයාලට තේරෙනවනේ. natural කියලා තේරෙනවනේ බම් මේ. natural කියලා තේරෙනවනේ. ඔන්න ඔහොමයි උත්තරේට වචනවල තේරුම් හොයන්න නැතුව තියෙන එකෙන් අරන් ගන්න. දැන් කියන් තේරුණාද කියලා? දැන් කියලා ඒකත් තේරුණාද කියලා? ඒ ප්‍රශ්නේ කරපු විදිය පැහැදිලිද? හොරකම් කරපු හැටි පැහැදිලිද? වචන ගත් හැටි තේරුණාද? ලකුණු ඔක්කොම එන හැටි පැහැදිලිද? දැන් කියහන්. දැන් පැහැදිලිද? එන හැටි පැහැදිලිද? එහෙම කරන්න තේරෙනවද? 4 වෙනි එකට ඔය වගේම තමයි මැච් එක ඈ. මැච් එක නම් මැච් එක 4 වෙනි එකට විතරයි ඈ. ඕක හොම්මමයි එන්නේ. ආය වෙන කතා නෑ ඉතින්. යනවා ඊළඟ එකට. ඔය ප්‍රශ්න ඔය විදිහටම තමයි කරන්නේ. වෙන කරන්න දෙයක් නෑ ඕක. මන් දන්න තරමින් වෙන කරන්න දෙයක් නෑ මේ වගේ ප්‍රශ්නයක්. ඊළඟට read the poem and answer the questions given below. කවුද බං කවි කියන්නේ? සර් ආතලෙට කියවමුද? උඹනේ ඕන නිකන් කියවපන්. I am a book. I am a sea. අනේ පායනවා මට. කවි කියන එක පායනවා බං මට. උඹට ඕන කියවහල්ලකෝ. මං කවි කියන්නේ නැහැ. කවි කියන්න ඕනේද? මට නම් බෑ. මම නම් කවි කියන්නේ නැහැ. උඹලට ඕනේද? සර් මං ආසයි. කියවන් එනවා. චුට්ටක් කියවහල්ලකෝ. මට කම්මැලි. ඔය කියවනේම කම්මැලි මට. යනවා ඊළඟ එකට. What is the poem about? මේක තට්ටු පිළිවෙලට යන්න. ලස්සනට හොඳට කියලා ගන්න නැතුව question through answers. ප්‍රශ්නය හරහා යනවා. ඊළඟට. What is the poem about? ප්‍රශ්නය මොකක් ගැනද? sorry අමතක වුණා. කවිය මොකක් ගැනද? දියල්ලා උත්තර දැන්. කවිය මොකක් ගැනද? චූට් ළමයිගෙන් වගේ බං අහන්න. About a book. එහෙම දාහන්. නිකම්ම a book දාන්න එපා. About a book. සරල දේවල් බං. ඊළඟට. What does the writer want to tell you? writerට මේක ලියන එකාට මොනවද කියන්න ඕනේ යාට? I wanted to tell you all about my pages.
බලහන් ලේසි වගේ තිබ්බට වෙනස් වෙන හැටි. all about my pages කියලා රචකයා තියෙන්නේ. රචකයා එකෙක්, මම එකෙක්, අහන එකා එකෙක්. එහෙනම් මෙතන වෙනස් වෙන්න ඕනේ කොහමද? all about my pages නෙමෙයි, මගේ පිළිතුරු නෙමෙයි, මගේ පිටු නෙමෙයි, උගේ පිටු. කාගේද? his pages වෙන්න ඕන. all about his pages කියලා එන්න ඕන. all about his pages කියලා එන්න ඕන. his pages ඔහුගේ පිටු. ඊළඟට which lesson does he or she dislike? ඔහු හෝ ඇය මොනවටද කැමති නැති පිටු? බලමු මොනවද කියලා. I hate me. hate කියන්නේ කැමති නෑ, වෛර නෙමෙයි. the grammar lessons on grammar lessons එව්වට කැමති නෑ. උඹලා වගේම තමා. හැබැයි අපේ පන්ති ඉන්නේ උන් grammar lessons මම උගන්වන විදිහට ආසාවෙන් අහන් ඉන්නවා. ඔව්ද නැද්ද? සාමාන්‍යයෙන් grammar lesson කියන එකෙක් සාමාන්‍යයෙන් අහන් ඉන්නේ නෑ පන්ති වල. උන්ට අප්පිරියයි. නමුත් මම උගන්වන වෙලාවට එකෙක් මී කියන්නේ අහන් ඉන්න. right. ඊළඟට what is the writer's favorite page? ආසම page එක මොකක්ද? ආසම page එක. ඔතන නැති බං. I like the page with the song of nature. The song of nature. බලන්න කොච්චර ලේසිද කියලා. Song of nature. කියව ඉන්න ඕනේ නෑ බං. Question through answers. ප්‍රශ්නේ කියවලා උත්තරේට. ඊළඟට last one. Mention the colorful pages in the book. Colorful pages. පාට පිටු මොනවද? Colorful sheets මොනවද? Stories and poems. Stories and poems. Stories and poems. අරන් තියෙන plural නිසා දෙකම ගන්න වෙනවා. Sir, 2 question එකට he wants to tell us all about his pages කියලා ගන්න පුළුවන්ද? පුළුවන් බං. full answer එකක් දීලා තියෙන රුකේය බං උඹ. හරි බං ඒක. එල නියමයි ඒක. ඒක නම් සුපිරි ප්‍රශ්නයක්. ඔයාට මතකද අපි කලින් පේපර් එකේ කරේ මීට වඩා අමාරු එකක්? මතකද? බලමු මතකද කියලා අපේ උන්ට. අපි කලින් එකේ කරේ ඊට වඩා අමාරු එකක්. හැබැයි දැන් කරේ ලේසි එකක්. ඇයි ඒ? එහෙම තමයි. ලේසි එකයි අමාරු එකයි දෙකම බැලන්ස් එකේ යන්නේ මේක. දැන් ගිය සතියේ පේපර් එක චුට්ටක් අමාරුයි. හැබැයි මේක ටිකක් ලේසි. ඉන්නේ උන් දන්නවා ගිය සතියේ පේපර් එක වුණ හැටි. අන්න. අපි යනවා ඊළඟ එකට. දැන් මට කියලා මේක ලේසිද? එහෙම අහන්නේ නැහැ. වැඩක් නැහැ. බොරුවට. අමාරු ලේසි එකක් කරලා ලේසිද කියලා. යනවා ඊළඟ එකට. කතා නැහැ දැන්. එක දිගට වැඩ. You are the secretary of the English quality circle in your school. quality circle එකෙන් තත්ත්ව කවයක්. ඒ කියන්නේ මොනවද බං? ideas දාලා එක විදිහට පාඩම් කරන ideas ගන්න එකක්. You hope to organize a quiz competition on recycling waste. මොනවද? අපද්‍රව්‍ය කළමනාකරණය. Write a notice to put up on the notice board. notice board එකේ දාන්නලු මොකක්ද? මොකද බං කියන්නේ notice එකක් දාන්නලු මොකක්ද? hope to organize a quiz competition. දිනේ දාන්නලු, closing date එකක් දාන්නලු, participants දාන්නලු, invite the students දාන්නලු. You are the secretary of the English quality circle in your school. Hope you to organize a quiz competition on recycling waste. බලමු මේක කොහොමද කරන්න කියලා. මම බෝඩ් එක මකනවා. හරි ලේසි නෝට් එකක් දාන්න. සර් අපිට නෝට් එකක් නෝටිස් එකක් දාන්න හැටි කියලා දෙනවද? ඉදිරියේදී කියලා දෙනවා, බය වෙන්න එපා. මම දැනට පේපර් එකට අවශ්‍ය වෙන ටික විතරක් ඔයාලට ලස්සනට දාලා දෙන්නම්. මෙන්න මේ බලහන්. උඹලා ලෙෆ්ට් වෙන ප්‍රශ්නේ හරියටම හරි. මේ ටික දැම්ම හැකි බං. දැන් මේක කරන්නේ කවුද? English quality circle එකනේ. ඔයාට subject එක විදිහට ගන්න පුළුවන් කවුද? ඒ කියන්නේ මේක කරන කෙනා. කරන කෙනා subject කරගන්නවා. මෙයා තියනවා අරගෙන the English quality circle has organized කියලා ගන්න පුළුවන්. the English quality circle has organized කියලා ගන්න පුළුවන්. ඒ active voice එකකින්. passive විදිහට ගත්තොත් මොකද්ද? මං ඉස්සලා බෝඩ් එකේ දාලා ඉන්නම් ඈ. මං ඉස්සරලා notice එක දිහා බලාගෙන
බෝඩ් එකේ දාලා ඉන්නම්. ඉවසපන් ලියන්න වෙලාව දෙනවා. පේන්නේ නැති වෙයි මෙහෙම ලිව්වහම කෑ ගහන්න එපා හූ කියන්න එපා සර් බෝඩ් එක පේන්නේ නැහැ කියලා. මෙහෙම ලියද්දි පේන්නේ නැහැ. චුට්ටක් හිටහම් පේපර් එක දිගේ අරගෙන උඹලත් එක්ක ලියනකම්. දානවා නෝටිස් කියලා. ඔන්න බලන් හිටහන් ඉස්සරලා ලියන්න යන්න එපා පේන්නේ නැහැ කියලා කෑ ගහන්න යන්න එපා බෝඩ් එකේ දානවා මම. අපි කියනවා මෙන්න මේ විදියට දානවා මොකද්ද? quiz competition මම පැසිව් වලින්ම ගන්නවා අතල් එකට. මොකද ලකුණු වැඩිනේ බං අපිට. quiz competition has been organized හැම වෙලේම යම් දෙයක් සංවිධානය කරලා තියෙනවා නම් මෙන්න මේ පැසිව් ෆෝම් එකෙන් ගන්නilla මතක තියාගන්න. හරි හොඳට බලන් හිටා. quiz competition has been organized on මොනවද? recycling waste by මොක්කු විසින්ද the English quality circle තත්ව කවය විසින් සංවිධානය කරලා තියෙනවා. දැන් බලහන් මොකද්ද තියෙන්නේ කියලා දන්නවා. කවුද සංවිධානය කරේ දන්නවා. හැමදේම අපි දන්නවා. ඊට පස්සේ කියන closing date එකයි topic එකයි. topic එක දුන්නා. අපි දානවා මෙන්න මේම. the closing date නැත්තම් deadline කියලා ගන්න පුළුවන්. the closing date is the closing date for applicants අයදුම් කරුවන්ට අවසාන දවස is මෙන්න මේ අහවල් දිනය. කැමති දවසක් ඉස්සරහින් දාගනින්න. invite කරනවා කාටද? invite කරනවා all the students grade අපි දාමු මෙහෙම grade 10 and 11 students will be participated can be පුළුවන් can be හැකිය can participated නැත්නම් can be participated සරලවම දාන්නම්කෝ මම grade 10 and 11 students can participate සහභාගී වීමට පුළුවන් can participate in it we invite all the students in grade 10 and 11 for this ආරාධනා කරනවා මේ සඳහා the secretary අසන ඔච්චරයි කතන්දරේ. පස්සේ උන යටින් මේ මෙහෙන් දිනයක් දාහන් ඔච්චරයි. දිනයක් දාලා අපි කියනවා මෙන්න මේම quiz competition එකක් දාලා තියෙනවා recycling waste එකට by the English quality circle එකෙන් the closing date is for applicants අහවල් දවස 10 11 උන්ට එන්න කියලා තියෙනවා. ඉතින් අපිවට ආරාධනා කරනවා කතන්දරේ එච්චරයි. ඕන් දැන් දාගනින් මේකේ. දැන් දාගන්න. තේරෙන්නේ නැත්නම් මොනවද මේ හරියද? මෙරි පැහැදිලි නැද්ද? We invite all the students. පැහැදිලිනේ? දැන් ලියලා කියහලා තේරෙන්නේ නැද්ද? පැහැදිලිද? ඊසිද නැද්ද? සාමාන්‍යයෙන් නෝටිස් එකක් ලියන එක මෙහෙම පුරුදු කරන්න බෑ. මේ මොන විකාරයක්ද මේක? මෙහෙම ලියන්න බෑ නෝටිස්. ඒකට පිළිවෙලක් තියෙනවා. ලියා ගන්න යන පිළිවෙලක් තියෙනවා. ලියන විදිහක් තියෙනවා. ඒ ටික කියලා දුන්නාට පස්සේ තමයි මේ ස්ටෙප් එකට එන්න පුළුවන්. එහෙනම් මොන කෙහෙල් මොනටද ඔක දුන්නේ?
ප්‍රශ්න පත්‍රේ කම්ප්ලීට් වෙන්න ඕන. උඹලා දැකලා හරි පුරුදු වෙන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. කවදාවත් අපි නෝටිස්වත් නෝට්වත් කරේ නැතුව දිගින් දිගටම පේපර්ස් කරොත් ඒත් උඹට ලියන්න පුළුවන්. ඒත් උඹට ලියන්න. ඊහල්ල මට උගුර කැනකම් කෑ ගහලා වතුර දෙපායි. හරි. දැන් ලියපු දරුවෝ කියන බාන පැහැදිලිද තේරුණාද? තේරෙන්නේ නැතුව ඇති. තේරෙන්නේ නැතුව ඇති සමහර කට්ටිය හැබැයි තේරෙනවා ඇති. මොකද උගන රටාවට සමහර කට්ටියට තේරුම් ගන්න පුළුවන්. සමහරක් අයට මම දන්නවා ඒක. සමහර දරුවෝ ලියලා තියෙනවා නෝටිස්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි උඹලා බය වෙන්න එපා. අපි නෝටිස් ලියනවා. කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. ලියලා ඉවර නම් කියන්න බෑ. ටිකක් තේරුණා නම් ටිකක් තේරුණා. ඔව් දිනේ දාත් ඉංග්‍රීසි ක්‍රමයට දාහන්. කවුද බං ඉංග්‍රීසි පේපර් එකේ බුදුසසුන ඇඟිල්ල ලියන්නේ? ඒ වගේ තමයි. ඉංග්‍රීසි පේපර් එකේ ඉංග්‍රීසි විදිහට දාහන්. ඕක දාන්න පුරුදු වෙන්න ඕන. රයිට්. මොකද කියන්නේ මේක ගොඩ දාන්න පුළුවන්ද කියලා කියහන්කෝ. තව ටිකක් කරොත් රයිටින් එක කවදාවත් එකපාර බෑ. දැන් කියනවා. උඹලා දැන් කියන පට්ට ලේසි කියලා පට්ටපල් බොරු. රයිට්. දැන් මට කියලා ලියන පැටර්න් එක අඳුරගත්තද? මං අහන්නේ එච්චරයි. ලියන පැටර්න් එක අඳුරගත්තද? මොනවාරි ටිකක් ලියන ආකාරය අඳුරගත්තද කියන්න බලන්න මට. ලියන ආකාරය. දැන් මම 10 වසරේ පන්ති ටිකක් පටන් අරන් තියෙනවානේ. ඒ වගේ තව ඉදිරියට තියෙනවා. තාම මුල හරියන්නේ. තාම මුල හරියන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. රයිට්. තව එකක් ලියමු බං. තව එකක් ලියමු. තව එකක් ලියමු නෝටිස් එනකොට අපි ලියමු බං. තව නෝටිස් එනකොට ලියමු. මම මගන්නද? shall I clean the board මොකද කියන්නේ? සීන් එකේ මගලා දාන්නද මං? මගලා දාන්නද මං මොකද කියන්නේ? රයිට්. අපි නෝටිස් මෙව්ව ප්‍රශ්න නෙමෙයි. නෝටිස් එකක් ලියන එක ප්‍රශ්නයක් නෙමෙයි ඈ. ප්‍රශ්න තියෙන්නේ මෙව්ව නෙමෙයි. දෙවෙනි පේපර් එකේ තියෙනවා තමයි ප්‍රශ්න. මේවා ප්‍රශ්න නෙමෙයි. උඹලා නෝටිස් එකට ප්‍රශ්නයක් කියනවා නම් උඹලා ප්‍රශ්න අඳුරන්නේ නැහැ එහෙනම්. පේපර් එක කරපෙවුන් ඇති උන් මෙසේජ් එකක් දාපල්ලා බලන්න. පේපර් එක කරපෙවුන් ඇති ප්‍රශ්නයක් තියෙනවා මෙසේජ් එකක් දාලා බලන්න. ඔව්වනේ මේ ප්‍රශ්න සර් මෙන්න මේවයි ප්‍රශ්න. සර් එදා කියලා දුන්න බාර් chart එක, Venn diagrams ටික, සර් report speech එකේ question එව්වා. එව්වා තමයි සර් ප්‍රශ්න. ඔව්වා නම් මොනවද? 3ක් 4ක් 5ක් 6ක් ඇදී තේරෙනවා සර් අපිට. ඔව් බං. නෝටිස් එකක් කොහොමත් 4 පාරක් 6 පාරක් ලියලා තේරෙනවා. හරි. යනවා ඊළඟ එකට. යනවා ඊළඟ එකට. ඒකත් හරි. කෙමෙන් යනවා මොනවද බං මේ ප්‍රශ්න? මල විකාර ප්‍රශ්න. මේවා ප්‍රශ්නද කියලාත් හිතනවා වෙලාවකට. බලමු කියවලා. අපි කවදාවත් පැරග්‍රාෆ් කියවනවද? මං අහන්නේ එච්චරයි. කවදාවත් පැරග්‍රාෆ් කියවලා උත්තර ලියනවද? Do we read paragraphs? කියවලා බලන්න අපිට. paragraphs කියවනවද? paragraphs කියවන්නේ. paragraphs කියවන්නේ නැත. කියවන්නේ නැතුව question through answers. මොකක්ද ළමයි? question එක through answers. ඒ කියන්නේ ප්‍රශ්නය හැදිලා තියෙන පිළිවෙලටයි යන්නේ උත්තර ලියන්න. දැන් යනවා පළවෙනි එකට. Underline the correct answer. Read the passage and answer the questions. Grandmother has vegetable stalls, vegetable bags, vegetable beds. Pathi. එහෙනම් මොකක්ද තියෙන්නේ? Our grandmother has a vegetable plot. Plot කියන්නේ පාත්තියක්, තවාණක්, පාත්තියක්. එහෙනම් මොකක්ද දෙන්නේ ළමයි? Vegetable beds.
answer is 3 ඕන් දාගත්ත තුන්වෙනි එකට යනවා ඊළඟ එකට what color is the pumpkin වට්ටක්ක ගෙඩියේ පාට මොනවද මොනවද බම් මේ ප්‍රශ්න වට්ටක්ක ගෙඩිය මොනවද බම් මේ ප්‍රශ්න hina යනවා මේ ප්‍රශ්නට උත්තර ලියන්න කිව්වම යකෝ 10 වසරේ ඉන්න එකේ තාම මාස දෙකකින් 11 වසරේ යන්න එකේ ඉන්න එකකින් අහන ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා මොනවද බම් මේ ප්‍රශ්න විකාර මොනවද orange මොනවද බම් මේ ප්‍රශ්න ඊළඟට when does the grandmother go to the garden කවද්ද වත්තට ගියේ කියන්න බං every morning සෑමදාම උදේම every morning ගියේ every morning ඊළඟට යනවා අපි who came to the plot and smashed the plants smashed කඩලා පතුරු ගහලා විසික් කරේ කවුද බූරුවෙක් වෙන්න ඕන එහෙනම් ඔව් ඩොන්කිම තමා ඩොන්කීස්ලා තමයි වගේ වැඩ කරන්නේ donkey ඊළඟට what happened to the cake they prepared හදපු කේක් එකට මොකද උනේ full of sand it was full of sand කියලා දාන්න it was full of sand වැලි වලින් පිරීලා full of sand that's the answer අපි යනවා අවසාන එකට මට කියන්න කලින් ප්‍රශ්නේ කරපු දේවල් තේරුණාද පැරග්‍රාෆ් එකක් හරියට කියවලා ලියන හැටි තේරුණාද ඔයාලට මතකද ගිය සැරේ පැරග්‍රාෆ් එක ඔය වගේ නෑ ටිකක් ලොකුයි තේරුණාද කියන්න බලන්න හැමදාම අමාරු වුවත් නෑ හැමදාම ලේසි වුවත් නෑ බැලන්ස් එකේ යන්න ඕන මේක බැලන්ස් එකක් ස්ටෝල්ස් කියන්නේ අපි සාමාන්‍යයෙන් අර කියන්නේ කඩයක් වගේ දාලා ස්ටෝල් එකක් පුංචි අපි කියන්නේ මේ ලෑල්ලක් කියලා පොඩි ලෑල්ලක් දාලා vegetable stall එකක් විකුණන්න දාලා අපි යනවා last one එකට මොකද්ද books are my friends learning is fun right books are my friends දාමු අපි ලියමු books are my friends ඔයාලා ලියන මාතෘකාව චුට්ටක් කියන්න බලන්න මාතෘකාව කියන්න බලන්න මේවා ලියලා තියෙන බං ඇති වෙනකම් මම චුටි ගයිඩ්ලයින් එකක් දෙන්නම් උඹලට sir notice අවුලලා තිබේ දැන් නම් got it sir එල කියන්න බලන්න ඔයා ලිව්වොත් ලියන්නේ මොකක්ද සිංහල මට කියන්න ඔයා ලිව්වොත් ලියන්නේ මොකක්ද කියන්න සිංහල කියන්න ID එකක් ගන්න මට books are our friends so that කියන topic දෙක books are our friends ඊළඟට මොකද මන්ති books are our friends learning is fun බණ කියලා මම මේකට ගයිඩ්ලයින් එකක් දෙන්නම් මට මැසේජ් එකක් දැක්ක මම ඒක බල ඉන්න චුට්ටක් කියන්න අපි ලියමු books are our friends මට මැසේජ් එක හොයන්න බැරුණා මැසේජ් එක දාලා තිබ්බ ළමයි බලන්න බැරුණා මොකක් හරි එකක් හරි බලමු books are our friends දැන් මෙන්න මේම පොත් අපේ මිතුරන් දැන් ඇත්තටම ගත්තොත් එහෙම ළමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ පොත් කියවන්න නැති එක උඹයි මමයි ගත්තොත් මම නම් කියනවා උඹලා කියන නැති උනත් පොතක් ගත්තාම හරි ආදරේ පොතකට වැස්ස වෙලාවක තේ කෝප්පයක් ළඟට අරගෙන පොතක් අතට අරගෙන ඒ ගන්න ෆීලින් එක ෆෝන් එකේ Facebook වලින් ගන්න බෑ. හරි. ඒ ගන්න ෆීලින් එක ෆෝන් එක අරගෙන Facebook වලින් ගන්න බෑ ඒක. පුළුවන්ද? පුළුවන්ද කියන්න බලන්න.
වැස්ස වෙලාවක ජනේලයක් ළඟ ඉඳගෙන පාඩමක් ලස්සන පොතක් තියාගෙන පොඩි කතාවක් තේ එකක් අරගෙන කෝපි එකක් අරගෙන ඒ ගන්න ෆීලින් එක ගන්න බෑ ෆෝන් එකකින්. ෆෝන් එකෙන් ගන්න බෑ. ලැප් එකකින් ගන්න බෑ. ඒක පුළුවන් පොතකින්ම විතරයි. රයිට්? ඒක හොඳට මතක තියාගන්න. අපි ළඟ මෙන්න මේ විදිහට. As we are very busy. අපි ඊටාම කාර්යබහුල නිසා as we are very busy it is the treatment and he is the it is the best friend that I assure මම assure කියන්නේ මම යත් එක්ක වැඩ කරන එකතු වෙලා ඉන්න assure always ඔන්න වාක්‍යයක් as we are very busy අපි ගොඩක්ම කාර්යබහුල නිසා it is the treatment එයයි අපේ treatment එක සත්කාරය and it is the best friend that I assure always එයයි මම නිතරම පරිහරණය කරන එක්කෙනා මම යූස් කරනවා මං එයා එක්ක ඉන්නවා කතා බහ කරනවා මං එයා එක්ක තමයි මේ ගනුදෙනු කරන්නේ බලන්න ලස්සනේ වාක්‍ය assure always assure කරනවා assure I love to read books during the rain වැස්ස අතර and get that feeling මම වැස්සේ වහිනකොට පොත් එක්ක ඉන්න ආසයි I share my feelings with its එහි තියෙන with its stories කතා එක්ක මගේ හැඟීම් මම ෂෙයා කරගන්නවා දුක හිතුනොත් මං කතාවට දුක් වෙනවා සතුට හිතුනොත් මං කතාවත් එක්ක ඉපිලෙනවා කතාවත් එක්ක මම ඉන්නවා with its stories I never forgets to finish a book පොතක් කියවලා ඉවර කරන්න අමතක කරන්නේ නැහැ කියවලා ඉවර කරනවා හැමම ආයේ මග කොටසක් චූටි කොටසක් එහෙම කොටස් මංගාව නැහැ නිතරම කියවගෙන යන්න මෙන්න මේ විදිහට ලියාගෙන යන්න ලස්සනට මම පොත් එක්ක ඉන්නේ කොහොමද මං එයාලා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද දැන් මේ කාලෙට සාමාන්‍යයෙන් පොතක් කියවන කෙනෙක් මාර ලොකු දෙයක් ඇයි අපි ගෙවල් වලට වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් පොතකින් ගන්න පුළුවන් දේවල් වැඩි අපිට අපේ ෆීලිංග්ස් අපේ හැඟීම් කියන දේවල් සතුට දුක වේදනාව සියලුම දේවල් මොනවද අනුකම්පිත බව සියලු දේවල් මේ පොත් එක්ක තියෙන කතා එක්ක ෂෙයා කරගන්න පුළුවන් නිර්භීතකම බය කියන දේවල් අපිට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ පොත් හරහා ඉතින් පොතක් කියන එක අපේ යාළුවෙක් අපි එක හැම වෙලෙම ඉන්න කෙනෙක් අපේ දුක සැපත් එක්ක ඉන්න කෙනෙක් right feeling මොකද බං feeling මොකද කොතනද feeling දාන්න ඕන කියන්න බං where I feeling කොහෙද තියෙන I feeling I share my feelings ඉතින් කොතනද තියෙන්නේ කොතනද බියංකා මොකක්ද අහන්නේ ඔය කියන්න බං බියංකා what are you talking චුට්ටක් කියන්න බං
කියන්නෙත් නැහැ නේ බා. හරි. ඕකේද ළමයි? finish the sir I දැම්මම feeling දෙන්නේ. කොහෙද බං? කොහොමද බං feel කියන එක feeling වෙන්නේ I දැම්මාම verb එකක් ing දාන්නේ කොහොමද be verb එකක් නැතුව? I feel I am feeling. Right? I feel I am feeling. That's all. Right. ඔච්චරයි. ඔච්චරයි. That's all. Learning is fun තියෙන ඊළඟට. Learning is fun තියෙන. Learning is fun. Learning English නේද? Learning English is fun. Learning English is fun එකට අපි උපමා කරලා රචනාව ලියන්න පුළුවන්. මොකද කියන්නේ? Learning English is fun එකට අනිවාර්යෙන් භාවිත වෙනවා කවුද? Present. Present. Present කියන්නේ කවුද ළමයි? බියංකා ඔයාගේ ප්‍රශ්නේ ඕකේද? බියංකා are your question is okay? ඔයාගේ ප්‍රශ්නේ හරිද? බියංකා කියන බලන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද කියලා? කො? බියංකා ඕකේද? නෑ සර් ඒක නෙමෙයි අහන්නේ. feelings feeling I කිව්වහම මොකද I ආවම එන්නේ කියලා. මට ඔය කියන එක තේරෙන්නේ නැහැ. ඇත්තම කතාව. දැන් සාමාන්‍යයෙන් feel කියන verb එක දැනෙනවා. I feel. I am feel නෙමෙයි I feel. මට දැනෙනවා. I am feeling. දැන් මෙතන my feeling කියලා දාලා තියෙන එකද? My feelings කියන මගේ හැඟීම් කියන තේරුම. noun එකක් කරලා තියෙනවා. My feelings. දැන් මොකද ප්‍රශ්නේ බියංකා? ඒක නෙමෙයි අහන්නේ feelings. feeling ඔය feeling නේ තියෙන්නේ බං. ඔය මොකක්ද දාලා තියෙන්නේ? feeling. What's that feeling? ඔයා දාලා තියෙන feelings වැටෙනවා කියන එක. යකෝ ස්පෙලිං පටල ගන්න එපා. ස්පෙලිං පටල ගන්න එපා. right? okay. ඊළඟට මම කියන මෙහෙම එකක්. මම කියනවා learning English is fun. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක මරු. අනිවාර්යෙන් වැදගත් වෙනවා present. present ඉදිරිපත් කරන කෙනා. ඒ language එක දෙන ආකාරය. ඒ language එක දෙන ආකාරය. ඒකට හුරු කරන ආකාරය. ළමයි ඕකට හොඳම නිදසුන උඹලා මේ ක්ලාස් එකෙන් විදිනවනේ බං. නැද්ද? මොකද කියන්නේ? මේ ක්ලාස් එකෙන් විදිනවා ඒකට අදාළ කරන ඕනෑම කරුණු ටික. මොකද කියන්නේ? ඔව්ද නැද්ද? learning English is fun කියන එක මේ ක්ලාස් එකෙන් උඹලා විදිනවා බං. මේ ක්ලාස් එකෙම විදිනවා. මොකද කියන්නේ? ඉතින් ඒක තමයි තියෙන්නේ. ඉස්කෝලේ ගියාට පස්සේ අතෑරලා දාපු විෂයන්නේ මේක. කොටින්ම කිව්වොත් ඉස්කෝලේ ගියාට පස්සේ අතෑරලා දාපු විෂයක්. මිලෝ රහකට නෑ. එපා. තිත්ත වෙනවා. ඇයි ඒ? ඇයි ඒ? ප්‍රසන්ට් එකේ අවුලක්. ප්‍රසන්ට් එකේ අවුලක්. එයා පාඩමට එන්ට වෙන එක අවුලක්. කතා කරන්න ඉංග්‍රීසියෙන්, උත්තර දෙන්න ඕන ඉංග්‍රීසියෙන්, සිංහල කතා කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් හැමෝම එක වගේ නම්. හැමෝම එක වගේ නෑනේ. මං 11 වසරේ පන්ති කරද්දි ෆුල් ඉංග්‍රීසි වලින් කතා කරන වෙලාවකට. වෙලාවකට තෝ කියලා කතා කරනවා මං. ඒ මගේ ඇති. අනිත් විදිහට මට කතා කරන්න බෑ. right. ඉතින් ඔන්න ඔය විදිහටයි අපි පළවෙනි පේපර් එක ඉවර කරලා දාන්නේ. පළවෙනි පේපර් එක ඔන්න ඔය විදිහටයි ළමයි ඉවර